right වචනේ ගන්න පුළුවන් මෙතනට මෙන්න මේක තමයි උත්තරේ විදියට එන්න ඕනේ මොකද පාට එකනේ he saw a green one ඒක තමයි අපි උත්තරේ විදියට මෙතන ගත්තේ ළමයි right ඊට පස්සේ අපි ඉස්සරහට යනවා his own but belong to another එයාගේ කාර් එක කියලා එයා හිතන් හිටියට ඒක අයිති වෙලා තිබ්බේ වෙනත් අයෙකුට එහෙනම් another කියන උත්තරේ තමයි එන්නේ he now gave up the search ඊට පස්සේ මෙයා මේ හොයන වැඩේ අතහැරලා දාලා ළමයි and went for එයා ගියා ළමයි lunch එකට ගියා දහවල් ආහාර වේලට ගියා right on leaving the restaurant sometime later he walked down the street and suddenly found එකපාරටම එයා හොයාගත්තා suddenly කියලා කියන්නේ මොකද්ද එකපාරටම found කියලා කියන්නේ හොයාගත්තා ඔහුගේ කාර් රථය his car කියලා කියන්නත් පුළුවන් නැත්නම් නිකන් කාර් කියලා කියන්නත් පුළුවන් his car just round the corner ඒ ළඟම තිබිලා ළමයි කොහොම හරි හොයාගත්තා as he drew near he noticed a police ticket in the windscreen ඔන්න ඔහොම තමයි ළමයි ඒකේ උත්තර ටික ඇවිල්ලා තියෙන්නේ දැන් මේ කළු පැහැයෙන් දාලා තියෙන ඒවලට සමාන පද මොනවද කියලා අහනවා අපි බලමු මේ කළු පැහැයෙන් දක්වා තියෙන ඒවලට සමාන පද මොනවද කියලා let's try to identify paragraph 2 වල him කියලා කියන්නේ කාටද let's try to identify paragraph 2 වලට ඉස්සෙල්ලා යන් මෙතන තියෙනවා paragraph 2 එක අන්න සිනේක උත්තරයක් දෙනවා අපිට paragraph 2 එකේ him කියලා කියන්නේ කාටද friend හරියට හරි ඊළඟට paragraph 3 එකේ මෙතන him කියලා කියන්නේ policeman මම හිතන්නේ නේද policeman නේද එන්න ඕනි කියවන්නේ නැහැ ඉතින් අපේ අය ඔය ඉන්නවා ඒක friend මේ තියෙන්නේ මෙතනට එන්නේ යාළුවට කියන්නේ මෙතනට එන්නේ ළමයි police ඈ මෙතනට එන්නේ police p o l i c e police ඊළඟට it කියලා කියන්නේ මොකටද it කියලා කියන නැත්තේ මොකටද කායකටලු ඇත්තද අහිංසා කියනවා කාර්යකටලු ඇත්තද දන්නෙත් නැහැ බොරුවට දානවත් දන්නෙත් නැහැ ඔය දානවා ඉතින් මෝඩයව හරිද නෑ සර් අනිත් අය කියන තමයි මමත් කියන්නේ නෑ ලක්මාලිලා කියනවා ඔවුලු ලක්මාලි උත්තර දෙනවා ඔකට වහගෙන ඉන්නේ දැන් කොච්චර කියලා දෙනවද ඡේද why are you waiting like a moron right දැන් බලන්න මේක මැකුවා දැන් සමාන පද ඉල්ලනවා මේ මං ගෙදර වැට්ට මේක කරන්න කියලා කිව්වා එක ළමෙක් නෙමෙයිනේ කරලා තියෙන්නේ කබ්බදාවත් ಜಾති හරියන්නේ ගෙදර වැඩක් දුන්නාමයිසි බලන්න ඕනේ මේ අකා දැන් මේක දුන්නා දැන් කරගන්න බෑ මේක A level ප්‍රශ්නයක් එහෙම හිතන්නේවත් නෑ you don't even think like that එහෙම බෑ greater than more than යම් කිසි ප්‍රමාණයකට වඩා වැඩි ඒ කියන්නේ ප්‍රමාණාත්මකව වඩා වැඩි කියන එකට ඒ සමාන අදහස දෙන වචනයක් ඔබෙන් අහනවා ඡේදේ ඔන්න හොයපුවා ඒ දානවා කවුද සින එකක් දාන්නේ exceed තමයි හරි අම්බෝ එක්කෙනෙක් කරේ හොයලා තියෙනවනේ exceed ලක්මාලි කතා කරන්නෙත් නෑ පබෝද පැනලා ගියානේ කෝ පබෝද හිටියා පබෝද මිසින් ඉන්න සද්ද නැතුව ඉන්නේ පබෝදට කිසිදී පන්තියෙන් බැරිලා කේන්ති කියලා මාර ප්‍රශ්නයක් කම්ප්ලෙක්ස් කියලා කියන්නේ සංකීර්ණයකට මොකද්ද ගත්තේ නෑ සර් අයිමිනියෝ ගත්තේ නැත් තියෙනවනේ complicated සමාන පද අහන්නේ අයියෝ එජ්ජාය පණ යනවා complicated සංකීර්ණ අද දැන් ඔය මේ headset දෙකේම ලෑස්ති කරගන්න අද මම හරියටම 5 මාරට ස්පෝකන් පටන් ගන්නවා ස්පෝකන් පැය භාගයක් යනවා අනිවාර්යෙන් right gave information කියන්නේ තොරතුරු දුන්නා කියන්නේ කොහොමද ගන්නෙ කියලා අහනවා තොරතුරු දුන්නා gave information informed ඔන්න සින එක දානවා උත්තර හරි ඒක තමයි inform එන්න උත්තරේ ඊළඟට what is the next one right illegal act නීතියෙන් වරදක් වූ දෙයක් නීතියෙන් වරදක් ඒකට තනි පදයක් දෙන්න කියනවා මොකද්ද offense හරියට හරි offense තමයි උත්තරේ මට සින එක දානවා උත්තර දඩ වැඩ ගන්න end ප්‍රමාණයෙන් වැඩි වෙනවා විචාලනය වෙනවා end වැඩි වෙනවා getting bigger and bigger මොකද්ද හම්බුණාද උත්තරයක් කවුද බලමු increase හරියට හරි increase තමයි උත්තරේ වර්ධනය වෙනවා ලක්මාලි ඇඟිල්ල වගේ ඉන්නේ දැක්කද උත්තරයක්වත් දෙන්නේ නැහැ ලක්මාලි increase ඊළඟට වැරදි දෙයක් කරලා having done wrong යම්කිසි වරදක් කරපු බව ඔබට තේරෙනවා ඔබට වරදකාරී හැඟීමක් තියෙනවා ඒකට අපි ඉංග්‍රීසි වලින් කියනවා guilty ඒ කියන්නේ ඔබ වැරද්ද කරා කියලා දන්නවා right ඔබ වැරද්ද කරා කියලා දන්නවා ඒකට අපි කියනවා guilty අයියෝ guilty වරදකාරී හැඟීම යමක් වරදවා වටහා ගැනීමට කියනවා mistaking කියලා ඔන්න ඕක තමයි ළමයි උත්තර විදියට නම් තියෙන්නේ right ලක්මාලි හරි දැන් ලක්මාලි ඊළඟට උත්තර දෙන්න ඕන ඔයා තමයි ලක්මාලි ඔක්කොටම right පබෝද හරිද පබෝද ලියාගත්තද what about දේවින්දි නිදා ගන්නත් දන්නේ නැහැ පන්ති නිදිත් දන්නේ අහිංසා what about සුරන් චමෝද්දය පුතා can you understand මේක කරද්දි ඔයා හිටියේ නෑනේ right ඊළඟට join වෙන්න හරි ප්‍රශ්නයක් නෑ ඊළඟට join වෙන්න හරි දැන් මේක මැකුවා මේ බලන්න go to 17th one මේක කරාද පුතා did we do this now this is a poem
right? So this is the poem. Did we do this poem? Can you please pass me a message? Sineka, Lakmali, can you please pass me a message? Did we do this poem? Right, thank you so much. හොඳට අහගෙන ඉන්න වෙන දේවල් කරන්න එපා. Suran, can you hear me properly? Suran මාව ඇහෙනවද? Suran, can you hear me? Are you there in the class? The one and only boy in the class. I don't know whether he can hear me properly. Suran, are you there? Okay, very good boy. Right, okay, let's start. My first love was the 10-ton truck. මගේ පළමු ආදරය වුණේ ටොන් 10ක් බර ට්‍රක් රථයක්. මේ කියන්නේ මේ රියදුරෙක්. කියන්නේ ඔහුගේ රැකියාව වාහන එලවන එක. තොරගේ පළමු ආදරය කියලා කියන්නේ පුතා the first vehicle that he received to drive. That he received to drive. හම්බෙච්ච ජීවිතේ පළවෙනි වාහනේ තමයි පළවෙනි ආදරේ. They gave me when I started. ඒගොල්ලෝ මට දුන්නේ මට ඒ වාහනේ තමයි පුරුදු වෙන්න දුන්නේ මුලින්ම. මම රියදුරෙක්නේ. මම වාහන වලට හරි ආදරෙයි. ඉතින් මට පළවෙනි වාහනේ දුන්නේ මට ටොන් 10ක් බර ට්‍රක් රථයක්. මම හරිම ආදරෙන් ඒක පැදෙව්වා. And although she played with the witch with me. Witch කියලා කියන්නේ ළමයි එතනදී අපි කියනවා මේ වදයක් කරදරයක් කියලා කිව්වට එයා සමහරලාට මට වද දුන්නා. Witch කියලා කියන්නේ වදයක් කරදරයක් වුණා කියන එක. She කියලා කියන්නේ කාටද අර ට්‍රක් එකට. She කියලා ස්ත්‍රීලිංග පදයකින් අමතලා තියෙන්නේ අර ටොන් 10ක් බර ට්‍රක් රථයට. පැහැදිලිද? හැම එකක්ම ලියා ගන්න. Please make sure to write each and every difficult word that you come across, especially when it comes to general English. Right? I grieved when we parted. අනේ grieve කියලා කියන්නේ පුතේ දුක්ුණා. අපි දන්න වචනේ sad. Can you understand? Though කියන්නේ එනමුදු. Sineka, very good. Though කියන්නේ එනමුදු. And though she played the witch with me. ඇය මට පුදුම වදයක් උන නමුදු. එනමුදු I grieved when we parted. Grieve කියලා කියන්නේ මම කෑ ගාලා පෙරලිලා ඇඬුවා when we parted. Parted කියන්නේ වෙන් වෙනවා. අපිට වද දීපු මිනිස්සුම තමයි අපේ මනසේ හැමදාම තියෙන්නේ. හොඳට මතක් වෙන්නේ අපිට. ඉතින් එයා කොච්චර වද දුන්නත් ඒ වාහනේට එයා ආදරෙයි. මෙයා රියදුරෙක්. He is a driver. So he explains about the different types of vehicles that he received while he was a driver. Poem සුත් එනවා. A level, last vendor. This is poem at directly advanced level past paper. Since then එදා පටන්. මොකද්ද පුතා? Since then එදා පටන්. I have a dozen more. ඒ වාහනේ නැති වුණා කියලා නිකන් හිටියද? නෑ පුතා. dozen more කියලා කියන්නේ දුසිමක් විතර වාහන එලවලා තියෙනවා. dozen කියන්නේ දුසිමයි. දුසිමක් තරම් වාහන මම පැදලා තියෙනවා. The wound was quick to heal. මොකද්ද wound කියන්නේ ලක්මාලි? ලක්මාලි කතා කරනවා. wound කියන්නේ මොකද්ද? wound කතා කරත් ලක්මාලි කතා කරන්නේ නෑ. wound කියලා කියන්නේ තුවාලයනේ. බලන්න පොඩි වචන දන්නේ. කො දන්නේ නෑ සර්. දන්න ගන්න ඕනේ wound. My brother was wounded. ලියා ගන්නවා පැත්තකින් ටක් ගාලා. අපේ මල්ලිට තුවාල වුණානේ. wounded. wounded කියන්නේ තුවාලයි. wound කියන්නේ තුවාලයි. ලියා ගන්න ඕන. ඊළඟට quick to heal. ඉක්මනට සනීප වුණා. මොකද සර් heal කියන්නේ සනීප වෙනවා. හරිද? ඒ අර තුවාලේ heal කියලා කියන්නේ සනීප වෙනවා. ඒක අර තුවාලයක් තිබ්බ හිතේ පළවෙනි වාහනේ නැති වුණානේ. නමුත් වාහන දුසිමක් විතර දැන් පැදලා තියෙනවා. ඒ නිසා මට දැන් ඒ තුවාලේ සනීප වෙලා. දැන් මට පිස්සුවක් නැහැ පළවෙනි වාහනේ ගැන හිතන්න. දැන් ඉක්මනට ඒ තුවාලේ සනීප වුණා. And now it is easier to say දැන් මම බොහොම පහසුවෙන් කියනවා. දැන් මම බොහොම පහසුවෙන් කියනවා I am married to my wheel. wheel කියලා කියන්නේ වාහනේට. දැන් මම කසාද බැඳලා තියෙන්නේ වාහනයකට. මගේ ජීවිතේ කැප කරලා තියෙන්නේ වාහන වෙනුවෙන්. ඒ කියන්නේ මගේ රස්සාවට මගේ ජීවිතේ කැප කරලා තියෙන්නේ. පවුල ගැනවත් ළමයි ගැනවත් හිතන්නේ නැහැ. I am married. කසාද බැඳලා ඉන්නේ වාහනේට. දිවි ඇතිතෙක් until you die your vehicle will be the most important thing that you want to have in your life. That is what he explains. වාහනේ නැතුව වැඩක් නෑ. driver කෙනෙක් නේ ළමයි අපි ඒකත් හිතන්න ඕනේ driver කෙනෙක්. he is a driver. Can you understand? wheel කියන්නේ රෝද නෙවෙයිද? අන්න අහිංසා. wheel කියන්නේ රෝදේ තමයි. නමුත් මෙතන wheel කියන එකෙන් අදහස් කරන්නේ පුතේ වාහනේ. දැන් අපි කතාවටත් කියන්නේ 3 wheel. උදා 3 wheel එකක් කතා කරන්නේ. 3 wheel. 3 කියන්නේ 3යි wheel කියන්නේ රෝද. රෝද 3 වාහනය 3 රෝදය. අන්න ඒ වගේනේ. wheel එක. wheel එක යාවේ. wheel එක කියලා කියන්නේ 3 wheel එක. 3 කියන කෑල්ල කියන්නේත් නෑ සමහරට wheel එක යාවේ. මම වල wheel එකක් එවන්නම් එතනට. wheel එකක් එවන්නම්. අපි සිංහලෙන් කියන්නේ. wheel කියලා කියන්නේ වාහනේ. 3 wheel එකම නෙමෙයි වෙන වාහනයක් වෙන්නත් පුළුවන්. wheel කියලා කියන්නේ වාහනයට කියන තවත් නමක්. අහිංස ඔයා කියන එක හරි. wheel කියලා රෝදයටත් කියනවා. ඔක්කොම ලියා ගන්න ඕනේ පබෝදා. නැගිටලා ඉන්න පබෝදා නිදා ගන්න නැහැ පන්තියේ. right හරි. ඊළඟට I have trunk it north.
trunk it south. ආයේ මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ මම මේ වාහන ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම උතුරටත් පැද ට්‍රන්ක්ඩ් කියලා කියන්නේ ළමයි අපි අඳින ට්‍රන්ක් එක නෙමෙයි යට ඇඳුම නෙමෙයි. ගොබ්බ කතා කියන්න එපා. ට්‍රන්ක්ඩ් කියලා කියන්නේ පැදගෙන ගියා. පැදගෙන ගියා කියන එක මම ඇදගෙන ගියා පැදගෙන ගියා කියනවා මේ වාහනේ. මේවා ළමයි නිකන් ලොරි නෙමෙයි. මේවා නිකන් ලොරි නෙමෙයි ට්‍රක් රථ විශාල. විශාල ට්‍රක් රථ ටොන් ගණන් බර ඒවා ළමයි. එසේ මෙසේවා නෙමෙයි. හරිද? එතකොට එයා උතුරටත් පැදලා තියෙනවා. එයා දකුණටත් පැදලා තියෙනවා. දෙපැත්තටම උතුර දකුණ දෙකටම එක වගේ පදිනවා. මාර වෙහෙස කර රස්සාවල් ළමයි කරන්නේ සෙල්ලම් නෑ අමාරුයි ළමයි ජීවිතේ අමාරුයි. කාටත් ජීවිතේ පහසු නෑ පුතේ. one wagons good and bad. one wagons කියලා කියන්නේ එක මේ මෙතන one wagons කියන එකේ අදහස සමහර වාහන wagons කියලා කියන්නේ වාහන වලට. සමහර වාහන good and bad. සමහර වාහන හොඳයි, සමහර වාහන full upset. ගන්න දෙයක් නෑ. ඒ දෙකම තියෙනවා. ඉතින් හොඳ වාහනත් හම්බ වෙනවා, චොර වාහනත් හම්බ වෙනවා එහෙම. But none was really like the first one I ever had. ඒත් බලන්න අර පළවෙනි එක්කෙනා අමතක කරන්න බෑනේ. දැන් ජීවිතෙත් එහෙමනේ. මුලින්ම ලව් කරපු එක්කෙනා මෙයා කියනවා අමතක කරන්න බැහැලු. But none was ever like ඔය පැදපු කිසිම වාහනයක් මම පළවෙනියට පැදපු වාහනේ තරම් හොඳ නෑ. කොච්චර මට ඒ වාහනේ වද දුන්නත් ඒ වාහනේ තමයි සුපිරිම වාහනේ මම පැද්ද. පැහැදිලිද මම කියන එක that is the best vehicle that I have ever rode actually. That is the best vehicle according to him he says. මට කොච්චර වාහන තිබුණත් මට ඒ වාහනේ තරම් වෙන වාහන හරි ගියේ නෑ. ඒ වාහනේ තරම් වෙන වාහන හරි ගියේ නෑ. The life is hard. ජීවිතය අමාරුයි. එයා කියනවා ජීවිතය අමාරුයි. The life is hard. The hours are long. වැඩ කරන්න තියෙන පැය ගාන වැඩි ජීවිතය අමාරුයි. හරිද? Sometimes I cease to feel. Sometimes කියලා කියන්නේ සමහර වෙලාවට cease කියලා කියන්නේ මෙතන ළමයි දුක. cease කියලා කියන්නේ දුක ළමයි. feel කියලා කියන්නේ දැනෙනවා. මට දුක දැනෙනවා. මට දුකක් එනවා, වේදනාවක් එනවා. හරි. But I go on. මට වේදනාව දුක කියන එක තමයි cease කියන එකේ තේරුම. I go on නමුත් මම මේක ඇදගෙන යනවා. ඉතින් ජීවිතය අමාරුයි කියලා අතහරින්නද නේ. For it seems to me. seems කියන්නේ මොකද්ද? පෙනෙන්නට තිබෙනවා. මට පේන්න තියෙනවා. For it seems to me I am married to my wheel. මම නිකන් මේ වාහනේටම කසාද බැඳලා වගේ. මගේ මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ මේ වාහනේ වෙනුයි. Right. Okay, next one. Often I think of my home and kids. සමහර වෙලාවට මම හිතනවා මගේ ගෙදර, මගේ ළමයි මතක් වෙනවා. kids කියලා කියන්නේ ළමයි. ගෙදර මතක් වෙනවා. ළමයි මතක් වෙනවා. Out on the road at night. රාත්‍රී කාලේ මම වාහනේ පැදගෙන යන්නේ. රාත්‍රී කාලේ රෑ වෙලාවේ. And think of taking a local job. සමහර වෙලාවට මට හිතනවා මේ රස්සාව පැත්තකට දාලා නිකන් අපේ පැත්තේ තියෙන රස්සාවක් හොයාගන්න. ඒ කියන්නේ ගෙවල් පැත්තෙන් local job. සාමාන්‍ය දේශීය රැකියාවක් හොයාගන්න. ගෙවල් පැත්තෙන්. local කියන්නේ දේශීය කියන අදහස නෙමෙයි මෙතන. මෙතන කියන්නේ ඒකලා ගෙවල් ළඟ රස්සාවක්. ඒතර ගෙදර අය බලන්න යන්න පුළුවන්. දැන් මේක එහෙම බෑනේ. local කියන එකේ එතන අදහස ඒක. හරිද? ගෙවල් ළඟ රස්සාවක් නිතරම සමහර විට කියන අදහස ඕන. නැත්නම් සමහර විට මේ often කියලා කියන්නේ අදහස් දෙකම තියෙනවා. මෙතන මේ තියෙන්නේ මේ නිතරම කියන අදහස. මෙතන තියෙන නිතරම කියන. හරිද? often මෙතන තියෙන නිතරම. නිතරම එයා හිතනවා ළමයි මේ ගෙදර අය ගැන. provided the money is right. සමහර විට මට හොඳ පඩියකුත් හම් වෙනවනේ එහෙම කරා නම් කියලා මෙයා හිතනවා. ඉතින් මම අපරාධ මේ දුක්ඛම් කටළු කාගෙන මෙහෙම ජීවත් වෙන්න කියලා මෙයා හිතනවා. මොකටද මම මේ ඉන්නේ? මම මේ පැත්තෙන් රස්සාවක් හොයාගත්තා නම් ඉවරයි. 2 nights a week I see my wife. සාමාන්‍යයෙන් සතියට දෙපාරක් මම ගිහිල්ලා මගේ බිරිඳව හම්බෙනවා. right? provided සපයනවා. provided කියන එකේ තේරුම සපයනවා. right කියලා කියන්නේ අපි කියනවා මේ යුතුයකම්. provided the money is right. ඒ කියන්නේ හරි යුතුයකමක් විදියට සපයනවා අදාළ මුදල් ගෙදරට. මම ගෙවල් ගාවම රස්සාවක් කරා නම් මේ මුකුත් දුකක් නැහැනේ. මගේ යුතුයකම විදියට හරිද මම සපයන එහෙනම් සල්ලි ටිකක් වෙලාවට ඕන ගෙදර වියදම් වලට. 2 nights a week I see my wife. හරි. ඉතින් මම යන්නේ ඇත්තටම මගේ බිරිඳව බලන්න සතියකට ළමයි රාත්‍රීන් 2යි. and eat a decent meal. decent කියලා කියන්නේ ළමයි හොඳ යහපත් කියන එක. decent කොල්ලෙක් කියලා කියන්නේ යහපත් ආහාර වේලක් ගන්න හම්බෙන්නේ ඊටාම කලාතුරකින්. but otherwise කියලා කියන්නේ එහෙම නොවුනොත් for all my life මගේ මුළු ජීවිතේටම I am married to my wheel. මම කසාද බැඳලා තියෙන්නේ මගේ වාහනේට. වෙන මොහොකටවත් නෙමෙයි. මරණකම්ම කසාද බැඳලා තියෙන්නේ වාහනේ වෙන්නේ. ජීවත් වෙලා තියෙන ළමයි පවුල වෙනුවෙන්වත් ළමයි වෙනුවෙන්වත් නෙමෙයි තමන්ගේ රස්සාව කරන්න වාහනේ වෙනුවෙන්. Which of the following is the most suitable title? කැමති otherwise එහෙම නොවුනොත්. Which of the following is the most suitable title of this poem? වඩාත්ම ගැලපෙන
මාතෘකාව ලෙස ඔබ දකින්නේ කුමක්ද? මේ පොයම් එකට වඩාත්ම ගැලපෙන මාතෘකාව ලෙස ඔබ දකින්නේ මොකක්ද? මෙතන කියන්නේ write whether the following sentence is true or false. හරිද වැරදිද කියලා මේ දීලා තියෙන වාක්‍ය කවියට අනුව හරිනම් හරි කියලා ලියන්න, වැරදි නම් වැරදි කියලා ලියන්න. ගොඩාක් දුක දැනෙනවා. ගොඩාක් දුක දැනෙනවා කියන එකට සමාන පදයක් අහනවා. ඊළඟට she යනුවෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා අහනවා. තමන්ගේ පවුල ගැන මෙයා හිතන විදිය මොන වගේද කියලා අහනවා. තමන්ගේ පවුල ගැන මෙයාට තමන්ගේ පවුල ගැන මෙයාට හිතෙන්නේ කොහොමද? හරිද? අන්න ඔය ටික තමයි අහන්නේ. බලන්න උත්තර දෙන්න පුළුවන්ද කියලා පට්ටාන් ගන්න බලන්න දැන්. කලබල වෙන්න එපා. කලබල වුණොත් එහෙම ඔක්කොම නැති වෙනවා දන්නේවත්. නිසා කලබල වෙන්න දෝ පාඩුවේ කරගෙන යන්න. සුරන් උත්තරත් දෙනවා. සුරන් very good boy. අපිට ඉන්න එකම ප්‍රේමී ළමයා සුරන්. සුරන් උත්තරත් දෙන්නේ 1ට 3ලු. එහෙමද? පොඩ්ඩයින් උත්තරද බලන්න. ඔව් 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 සුරන් උත්තර දීගෙන ඉන්නේ. සුරන් නෙමෙයි කවුද? අහිංසද? ලින්ක් එක ආවේ නැහැ කියලා කියන්නේ පොඩ්ඩක් ඉන්න බලන්න. ඔන්න උත්තර දාලා ඉවර වෙච්ච අයද කොහෙද වේගෙන් එනවා අපිට පණවිඩ. කවුද ඒ උත්තර දාගෙන යන්නේ? අර ආයිදාට සිනේකත් උත්තර දාගෙන යනවා. right ළමයි right now we are going to discuss the answers. අපේ පිරිමි ළමයා අපිට එක උත්තරයනේ දුන්නේ. පිරිමි ළමයා එක උත්තරයනේ දීලා තියෙන්නේ. හරි අපි හිතමු යා ලියලා කියලා. සිනේකා යා චරිතයක් තමයි අපිට ඔක්කොම උත්තර ටික දුන්නා. very good girl, that's the spirit. right. දැන් සිනේකා අපිට උත්තර දීලා තින්නේ. ලක්මාලි පැනලා ගිහිල්ලා ලක්මාලිව තමයි හොයාගන්න ඕනේ. ලක්මාලි හොරදෙටුවා කෝ ඉන්නවා. ඉන්නවා. හොරදෙටුවා ඉන්නවා. බලමු දැන් උත්තර. right. මෙන්න මේකයි තියෙන්නේ වැඩි. first one. which of the following is the most suitable? රත්තරන් පුතේ වඩාත්ම ගැලපෙන මාතෘකාව මොකද්ද? අනම්මනන් නෑ 3. song of the wagon driver. නිකන් කියවුවාම තේරෙන්නේ නැද්ද විනියෝ ඒක උත්තරේ කිය. The speaker of the poem took a local job. ඒ කියන්නේ මේ ගෙවල් පැත්තේ කොහේ හරි ළඟක මේ දැම්මද උත්තර අනේ sorry පුතේ. හරිද? ගෙවල් පැත්තෙන් රස්සාවක් හොයාගෙන වාහන පදවන එක අතෑරියා. ඔය වැඩක් නෑ ඔය වාහනේ ලෝන එක ගෙවල් පැත්තෙන් ජොබ් එකක් හොයාගත්තා. ඒකනේ කියන්නේ ඒකෙන් එයාට සල්ලි ගොඩක් ලැබුණා කියලා කියනවනේ. provided him with a lot of money. ඒකෙන් එයාට සෑහෙන සල්ලි ලැබුණාලු ගෙවල් පැත්තේ ජොබ් එකක් හොයාගෙන. ඒක වැරදි. එයා ඒක හොයාගත්තා නම් හොඳයි කියලා කියන්නේ. හෙව්වා කියලා කියන්නේ නෑ. හොයාගත්තා නම් හොඳයි කියලා කියන්නේ. ඒතර උත්තරේ එන්න ඕනේ false. රත්තරන් පුතේ ඔබ false කියන එක දාලා තිනවා නම් හරි.
කලබල වෙන්න එපා. කලබල වුණොත් එහෙම රත්තරන් පුතේ ලියා ගන්න බෑ. ඕනාට වඩා කලබල වීම මත ඔබට ප්‍රශ්න ඇති වෙනවා. ප්‍රශ්නයක් වුණාම ඒක හිමීට කියවන්න ඕනේ. හරිද? මන් දැම්මා උත්තර. හරි අයින්ස් ඔයාගේ උත්තර මන් දැක්කා. 3 දෙනෙක් දානවා. පබෝද උඩ පැන පැන ඉන්නවා. හරි දැන් මේ බලන්න. දැවැන්ත දුකකටපත් වෙනවා කියන එකට දෙන්නේ grieved. අයියෝ grieved කියන එක ලිව්වේ නෑ කියන්නේ. කොච්චර කියලා දීලත් වචන මතක නෑ. grieved. කී කියලා කියන්නේ 10 ton truck. 10 ton truck කියලා දීලත් දැන් මතක නෑ. ඒ දැන් කියලා දෙන එක දැන් මතකයි. 10 ton truck. කැඩි කැඩි එන්නේ සිග්නල් අවුල් මගේ. හරි සිග්නල් අවුල් නම් බලන්න ආයි ගිහිල්ලා ආයි join වෙන්න. නැත්තම් ආපු නැති අයට මම රෙකෝඩ් එක දානවා. right? තොර බලන්න පුළුවන් සම්පූර්ණ රෙකෝඩ් එක. Write one sentence describing how the speaker thinks and feels about his family. පවුල ගැන හිතන වාක්‍ය මොකද්ද? නිකන් කියවුවාම තේරෙන්නේ නැද්ද? Can't you understand that when you read this, my dear students, you can follow that he tells about the family. මොකද්ද මේ තියෙන්නේ? Often I think of my home and kids. නිතරම වාගේ පවුලේ අයව සිහි වෙනවා. That should be the answer. Right. How many answers did you take now? Out of 5? Out of 5, how many answers did you take? Out of 5? එකක්වත් හරි නෑ සර්. ඔක්කොම වැරදි. අන්න බලන්න එච්චර කියලා දීලත් අහගෙන ඉන්නේ නැති හැටි. Right? Right. Okay now. තීක්ෂණ ටියුට් එක තියෙනවනේ. අන්තිම එකෙන් නෙවෙයිද සර්? ඒ කියන්නේ අන්තිම එකෙන් නෙවෙයිද? අන්තිම එකෙන් කියන්නේ මොකක්ද? නෑ අන්තිම එක write one sentences describing how the speaker thinks feels. ඔයා තනියම ලිව්වා කියලාද කියන්නේ? එහෙම ලියන්න පුළුවන් ගැටලුවක් නේ. එහෙම ඔයා ඒක එහෙම ලිව්වා කියලා ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒක හරි. අන්තිම පොයම් එකෙන් නෙවෙයිද සර්? අන්තිම එකට උත්තරේ අන්තිම පොය නෑ පුතේ නෑ. එහෙම නෙමෙයි අහන්නේ. එයාට පවුල ගැන එයාට මතක් වෙන්නේ මොකක් ගැනද කියලා නේ අහන්නේ. පවුල ගැන එයාට මතක් වෙනකොට ලියන්න ඕනේ පවුල කියලා කියන්නේ කසාද වැදපු බිරිඳ ගැන නෙමෙයි. අයියෝ පවුල කියලා කියන්නේ නේ ඔක්කොම කට්ටිය. ගෙදරයි මේ පවුල කියලා කිව්වම එයා හිතලා තියෙන්නේ වයිෆ් කියලා. එහෙමද? හරියට නෑ එහෙම නෙමෙයි. මෙතන තියෙන්නේ මේ කිඩ්ස් කියලා කියන්නේ ළමයි, හෝම් කියන්නේ ගෙදර අය. ගෙදර අය මතක් වෙනවා කියලා නේ කියන්නේ. තුනට මොකක්ද දෙන්නේ කියලා අහනවා. තුන්වෙනි එකේ මොකක්ද ගත්තේ අපි? දෙවෙනි එක තුන්වෙනි එකේ ගත්තේ මොකද්ද? feel deep sorrow. දැවැන්ත දුක. ඒ grieve කියලා දුන්නේ. ලෝකේ ඉන්නවද මන්දා? grieve කියලා දුන්නේ පබෝදා. ලියාගත්ත දරුවෝ. මේ පබෝදා. කෝ grieve මේ තියෙන්නේ පබෝදා. මේ බා නිල් පාටින් පාට කරලා තිනවා දැන්. grieve. ළමයි මම හැම ළමයෙක්ටම කියලා දිනවා අර මයික් එක ගන්න කියලා. ස්පෝකන් කරන්න බෑ මයික් එක නෙමෙයි අර hand free දෙක අර ගන්න ඕනේ ඒකෙන්. දැන් මම ප්‍රශ්නේ මානවා ඉංග්‍රීසි වලින් ඒවා කියන්න ඕන මේ හතරාම මේ sorry පහ මාට්ට පටන් ගන්නවා ස්පෝකන් නා. මයික් වැඩ කරන්නේ නැහැ අනම්මනම් සින්දු කියන්න එපා. පොඩ්ඩක් ගන්න එක රුපියල් 100යි. හරිද? කඩේ තියෙනවා ඔය කම්පියුටර් කඩවල තියෙනවා පොඩ්ඩක් මේ සීස් කියන එක දාන්න පුළුවන්. සීස් කියන එක දාන්න පුළුවන්. හැබැයි ගැලපෙන උත්තරේ grieve නෑ. මොකද සීස් කියලා කියන්නේ දුක් වෙනවනේ. අර කිය අර දැවැන්ත වේදනාවක් කියලානේ කියන්නේ. ඒතර වඩාත් ගැලපෙන උත්තරේ ඒක. දාන්න පුළුවන්. වඩාත් ගැලපෙන උත්තරේ අරක තමයි. හරි. විභාගයට ලකුණු දෙන්නේ ඒකට. grieve තමයි හොඳටම ගැලපෙන උත්තරේ. සීස් කියලා කියන්නේ නිකන් දුකක් දැනෙනවා කියන එක විතරනේ. අතන තියෙන්නේ deep කියන එක. එතකොට දැවැන්ත දුකක් කියන එක තමයි එතන හරි. දැන් අහගන්නවා තීක්ෂණ ටියුට් එක තියෙනවනේ 18. තීක්ෂණ හරිද? කවුද මේ? අහිංස හරිද? දේවින්දි දිනුෂිකා හරිනේ. ඔන්න අපි යනවා 18. කරාද 18 නෑනේ. Did we do that? ටියුට් එක කතා කරත් යකෝ මුන් කතා කරන්නේ 18 කරාද මිනිහෝ? නෑ ඔය කියන්නේ ආපු හරි. දැන් මේ බලන්න ඕගොල්ලෝ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දැවැන්ත නිර්මාණයක් ගැන තමයි කතා කරන්න යන්නේ. ඔන්න දැන් ඔබට පේනවා හොඳින් තිරය. අහගෙන ඉන්න වෙන දේවල් කරන්න එපා. නවීන් බුද්ධිමතා ආව නේද? නවීන් පොන්නම් පෙරුම අහන් ඉන්න වෙන දේවල් කරන්න එපා. right. Sri Lanka has theoretical history. ශ්‍රී ලංකාවට තියෙනවා theoretical history කියලා කියන්නේ theater කියලා කියන්නේ ළමයි වේදිකාව. theater කියලා කියන්නේ වේදිකාව. theatrical history කියලා කියන්නේ වේදිකාමය ඉතිහාසයක්. වේදිකාමය ඉතිහාසයක්. ඒ
කියන්නේ වේදිකා නාට්‍ය, වේදිකා දර්ශන, අන්නම් මනම් ඒව ගැන හොඳ ඉතිහාසයක් අපේ රටට තියෙනවා. ජෝන් ද සිල්වා සමරු රංගහල අනම් මනන්ට ටවර් හෝල් ඕම තියෙනවා. එක තියටර්ස් තියෙනවා. වේදිකා. That goes far back in history. far back කියලා කියන්නේ ගොඩාක් දුරට විහිදෙනවා. far කියන්නේ දුරයිනේ. far back කියලා කියන්නේ ගොඩාක් දුරට. ගොඩාක් දුරට ඒ ඉතිහාසය විහිදෙනවා. far back in history. හරිද? ඉතිහාසය ගත්තොත් එimhe ඉතිහාසයේ බොහෝ විශාල තැන් වලට ඒක යනවා. මේ ලංකාවේ වේදිකා නාට්‍ය සංස්කෘතිය හරි ලොකුයි. There are dramatists දැක්කද වචනේ? දැක්කද වචනේ? dramatist. ඒ මොකක්ද dramatist කියලා කියන්නේ? dramatist කියලා කියන්නේ මිනිහෝ නාට්‍ය වේදියෝ. නාට්‍ය වේදියෝ. සර් මොකද්ද සර්? මේ තියෙන නිල් පාටි. නාට්‍ය වේදියෝ. නාට්‍යයට මොකද්ද කියන්නේ? TV එකේ බලනවනේ. You guys are watching on TV no men. Right? That is drama. Right? Since because it is gone in the television, එක ටෙලි රූප පෙට්ටි යන හින්දා අපි කියනවා මොකද්ද? Teledrama. Did you get that? Right, okay. Then when it is performed on the theater, we call that stage drama. Theater එකේ පෙන්වනවා නම් අපි කියන්නේ stage drama. හරිද? පාර පෙන්වනවා නම් කියන්නේ මොනවාද? වීදි නාට්‍ය, street drama. ඒ වගේ. Who make spectacular අම්මා බාන කොච්චර ලස්සන වචනයක්ද නේ? Spectacular. අනර්ග. දැන් බලන්න තීක්ෂණලා LPL බලනවා. IPL බලනවා. right? තීක්ෂණ බලනවා. නවීන් බලනවා. එතකොට බලන්න ඔය වචනේ කියනවනේ. Wow, what a spectacular shot by Kumar Sangakkara through the covers. It will be spectacular. Anarg. Spectacular. Anarg. Right? Then බලන්න dramas කියන්නේ නාට්‍ය. අනර්ග නාට්‍ය තියෙනවා to please the audience. Please කියලා කියන්නේ සමාවෙන්න. සමාවෙන්න කියලා please කියන එකේ තේරුම. නෑ පුතා වැරදි ඔබ වැරදි. Please කියලා කියන්නේ එතන සතුටු කරනවා. audience කියලා කියන්නේ ප්‍රේක්ෂකාගාරය. ප්‍රේක්ෂකාගාරය අපිට මේ දැන් උදව් කරන්න fastest finger first කොහොම කියන්නේ? ප්‍රේක්ෂකාගාරය එතකොට audience කියලා කියන්නේ ප්‍රේක්ෂකාගාරය. වචනයක් ගන්න කියලා දීලා ඒව ලියා ගන්න නැතුව ඇඳට වෙලා ෆෝන් එක බලාගෙන බුම්මට් එක් වගේ ඉන්න එපා. වෙන වැඩක් කරන්න. ඉංග්‍රීසි පන්ති තියෙන්න එපා. එනවනම් මේක ළඟ තියාගෙන මේසයක් උඩ තියාගෙන ලෑස්ති වෙලා හෑන්ඩ් ෆ්‍රී එක දාගෙන එහෙම ඉන්න ඕනේ. ඒක තමයි ඉගෙන ගන්නවා කියන්නේ. කොබ්බ වැඩ කරන්න එපා. far back Indian far back ඉඳන් ආයෙ කියලා දෙන්න තියෙන්නේ මෙහෙමයි. far back කියලා කියන්නේ ඈත අතීතයේ සිට මෙතන. අතීතයේ සිට. dramatist කියලා කියන්නේ නාට්‍යවේදියෝ. ලංකාවේ නාට්‍යවේදියෝ කරලා තියෙනවා අනර්ග spectacular අනර්ග නාට්‍ය කරලා තියෙනවා සතුටු කරන්න ඒගලන්ගේ audience එක කියලා කියන්නේ ඒගලන්ගේ ප්‍රේක්ෂකයන්. ලස්සන නාට්‍ය දිනන ඕගොල්ලෝ බලන්නේ නාඩගම්කාරයෝ අනම්මනම් බයිලා බලන්න. ඉදා ඉඳන් මේක කරා. මේක අද ඉඳන් කරන දෙයක් නෙමෙයි. However, when looking at the number of theaters, හැබැයි අපි බැලුවොත් එහෙම ලංකාවේ number සංඛ්‍යාව වචනයක් ගාන කියවන්න ඕන. theaters වේදිකා ලංකාවේ තියෙන වේදිකා ප්‍රමාණය බැලුවොත් we have in Sri Lanka අපේ ලංකාවේ තියෙන වේදිකා ප්‍රමාණය බැලුවොත් there was always the need and space for more. need and space මොකද්ද need කියලා කියන්නේ අවශ්‍යයි space කියන්නේ ඉඩ තියෙනවා. කොච්චර අපේ ලංකාවේ වේදිකා තිබුණත් තවත් වේදිකාවකට ඉඩ ප්‍රස්තාව අන්න සිංහල වචනේ very good boy ඉඩ ප්‍රස්තාව තියෙනවා. තවත් සිංහල වචන අන්න බ්‍රයන් කරන්න ඔය වගේ මොට්ට වැඩ තමයි බ්‍රයන්. මෝඩයා වගේ ඒකේ අඳිනවා ඉතින් බ්‍රයන් මෝඩයා. හරිද? දැන් බලනවා. අඳින්න එපා මිනිහෝ එතකොට ලියවෙනවා එකේ. හරිද? දැන් බලනවා need and space ඉඩ ප්‍රස්තාව තියෙනවා. හරි. දැන් එතකොට ඒ ඉඩ ප්‍රස්තාව තිබ්බහම ළමයි තව එකක් හදන්න කියලා නෝ කියන්නේ. right, we will move on. දැන් අලුත් මේකට හම්බෙච්ච අලුත්ම උත්තරේ තමයි the newest answer to this was නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ performing arts theatre in Colombo 7. මේකට දුන්න උත්තරේ අලුත්ම උත්තරේ තමයි මහින්ද රාජපක්ෂ නෙළුම් පොකුණ performing arts කියලා කියන්නේ ළමයි අපි දන්නවා performing arts කියලා කියන්නේ ඔය ඉදිරිපත් කිරීමේ කියන අදහස රංග දැක්වීමේ ශාලාව ඉදිරිපත් කිරීමේ රංග දැක්වීමේ ශාලාව ජාත්‍යන්තර ශාලාවක් ඔබ දන්නවා ඔබ ගිහිල්ලා තිනවා නෙළුම් පොකුණේ හැරියට තියෙන්නේ ඔබ දන්නවා ඒක මම අටවඩා ඔයගොල්ලෝ ගිහිල්ලා තිනවා funded කියලා කියන්නේ සල්ලි දීලා තියෙන්නේ අරමුදල් සපයා ඇත්තේ funded අරමුදල් සපයා ඇත්තේ කවුද Chinese government චීන government කියලා කියන්නේ ආණ්ඩුව. නැත්නම් අපි කියනවා ඔව් ආණ්ඩුව තමයි හරිම උත්තරේ. රජයට කියන්නේ ස්ටේට් නේ. රජයයි ආණ්ඩුවයි වරද්ද ගන්න එපා දෙකක් නෙමෙයි. එකක් නෙමෙයි දෙකක්. රජය වෙනයි ආණ්ඩුව වෙනයි. හරිද?
ඊළඟට maintain කියලා කියන්නේ මේක පවත්වගෙන යන්නේ armed forces ලංකාවේ ශ්‍රී ලංකා හමුදාව තමයි මේක පාලනය කරන්නේ. මේක පාලනය කරන්න බාර දීලා තියෙන්නේ හමුදාවට. නිකන් එසේ මෙසේ කට්ටියකට නෙමෙයි. ලංකාවේ සහ ආසියාවේ තියෙන වැදගත්ම සහ විශිෂ්ටතම performing arts theatre එක. So Nelum Pokuna can be taken as one of the foremost and best performing arts theatres when it comes to Asian continent, right? නඩත්තු කරනවා නෙවෙයිද සර්? නඩත්තු කරනවා තමයි maintain කියන්නේ. පවත්වාගෙන යනවා නඩත්තු කරනවා. හරිද? මේ නඩත්තු කරනවාට කියන්නේ රෙපයානේ. නඩත්තු කරනවාට කියන්නේ රෙපයා. මෙතන maintain කියන්නේ පවත්වාගෙන යනවා. ඒකට නඩත්තුවත් අයිති. In the theatre complex කියලා කියන්නේ theatre කියලා කියන්නේ වේදිකා, complex කියන්නේ ශාලාව. මේ වේදිකා ශාලාව තුල පාලනය හරි රායිදා හරි පාලනය හරි. මේ මේ ටියුට් එක තියෙනවද අරගොල්ලෝ ගාව? කවුද කෝ මෙයා මේ තීක්ෂණ ටියුට් එක තියෙනවද? මම කතා කරන්නේ නැහැ ටියුට් එක කතා කරා. Its stage stands out as the most prominent feature. ස්ටේජ් එකේ ළමයි දැන් මේක ගත්තාම සර් රෙපයා කියන්නේ අලුත් වැඩියා කරනවනේ ඒකටම ඉතින් ඔය අලුත් වැඩියා කරනවා කියන්නේ ඉතින් නඩත්තු කරනවා කියන එක තමයි දිනුෂිකානේ. රෙපයා කියන්නේත් ඒකවනේ. අලුත් වැඩියා කරන එක තමයි නඩත්තු කරනවා කියන්නේ. කියන්නේ කරගෙන යනවනේ. කැඩිච්ච ඒවා හදලා මනම් කරලා ඒකමනේ. හරිද? right. කම්ප්ලෙක්ස් කියන්නේ මේ අපි කිව්වේ මොකද්ද? ශාලාව. මෙතන කම්ප්ලෙක්ස් කියන්නේ ශාලාව. මේ නිකම් කොම්ප්ලෙක්ස් කියලා කියන්නේ සංකීර්ණයි කියන එක ඈ. කොම්ප්ලෙක්ස් කොම්ප්ලිකේටඩ් එතන තේරුම සංකීර්ණයි කියන එක. මෙතන කම්ප්ලෙක්ස් කියලා කියන්නේ noun එකක් ශාලාව. අතන කම්ප්ලෙක්ස් කියලා කියන්නේ මොකද්ද? verb එකක් complicated එහෙම. හරිද? right. මේකේ තියෙන ස්ටේජ් එක තමයි stands out කියලා කියන්නේ අපිට ඉදිරියට පෙනෙන්නට තිබෙන්නේ as most prominent feature. prominent කියලා කියන්නේ ළමයි ප්‍රධාන. prominent කියන්නේ ප්‍රධාන, feature කියලා කියන්නේ ළමයි අපි කියනවා ලක්ෂණය. ප්‍රධාන ලක්ෂණයක් විදියට මුළු ලෝකෙම නම් නෙමෙයි. මුළු ආසියාවම පොඩ්ඩක් කලබල වෙනවා මේ නාට්‍ය ශාලාවේ ඇතුලේ තියෙන මේ වේදිකාව ගත්තහම පොඩ්ඩක් අමුතුයි ළමයි. සාමාන්‍ය වේදිකාවක් වගේ නෙමෙයි. ඔයගොල්ලෝ ගිහිල්ලා තියෙන අය දන්නවා. The stage is 9 meters in height. height කියලා කියන්නේ උස. සාමාන්‍යයෙන් ස්ටේජ් එකේ උස මීටර් 9ක්. නෙළුම් පොකුණ සෙල්ලන්නේ නැහැ. හරිද? මීටර් 9ක් විතර උසයි. It has stage elevators that can be raised or brought down individually. Stage elevators කියලා කියනවා stage කියලා කියන්නේ වේදිකාව. elevators කියලා කියන්නේ අපි කියනවා මේ stands out කියන එකේ තේරුම මතු පිටට පේනවා. එළියට පේනවා. කැපී පේනවා කියලා ගන්නත් පුළුවන්. එකම තේරුම තියෙනවා. stage elevators කියලා කියන්නේ පුතා stage කියන්නේ වේදිකා. elevators කියලා කියන්නේ ළමයි අපි කියනවා මේ ඒකට මොකද්ද කියන්නේ? මේ lift එක කියලා අපි කියන්නේ සිංහලෙන් මොකක්ද ඒකට කියන්නේ? සෝපානයද? විදුලි සෝපානයද? මම දන්නේ නැහැ. ඒ කියන්නේ මේ lift එක. ඒ කියන්නේ මේ stage එක ළමයි stage එකේ තියෙනවා lift එකක්. ඒ කියන්නේ stage එක උඩට පල්ලෙහාට අරන් යන්න පුළුවන්. raise කියලා කියන්නේ උස්සනවා, ඔසවනවා. පල්ලෙහාට ගේනවා individually or as a whole. ඒ කියන්නේ individually කියලා කියන්නේ stage එක තනියෙන්. ඒ කියන්නේ stage එකේ කොටස් තුනක් තියෙනවා. කොටස් තුන වෙන වෙන මෙහෙම ගන්නත් පුළුවන්. as a whole කියලා කියන්නේ මුළු stage එකම අරන් යන්න. ඒක විශේෂ හැකියාවල් ළමයි කරන්ට් එකෙන් වැඩ කරන්නේ stage එක උඩ පහළ යවන්න පුළුවන්. ඕක. කොටසක් උඩ කොටසක් පල්ලෙහා නැත්නම් ඔක්කොම ටික උඩ එහෙම අරන් යන්න පුළුවන් stage එක. අපේ සාමාන්‍ය අපේ ඉස්කෝලේ stage එක එහෙම කරන්න බෑනේ. නිකන් stage එක නැග සින්දුවක් වවා පල්ලෙහාට දැස්ස. මේක එහෙම නෙමෙයි. සින්දුව කියන එක කෙනා වෙනම උඩක තියන්න පුළුවන්. මේ හෝල් කියලා කියන්නේ සමස්තයක් ලෙස. සමස්තය කියන එක. හරිද? මේ ප්ලේ කරන අය පල්ලෙහාට ගේන්න පුළුවන්. සින්දුව කියන එක කෙනා එකපාරට මැද්දෙන් උඩට එනවා. ඒ වගේ දේවල් කරන්න පුළුවන් මේ ස්ටේජ් එකේ. ඒක කරන්ට් එකෙන් සෙට් කරලා තියෙන්නේ. විදුලි බලයෙන් වැඩ කරන්නේ. ඒ නිසා ළමයි ටිකක් වෙනස් මේක ළමයි. ඉතින් මිල පොඩ්ඩක් අධිකයි. සාමාන්‍ය නිලුම් පොකුනේ කොන්සර්ට් එකක් කරනවා කියලා කියන්නේ බර ගාණක් යනවා. Their moving length is 7.5 meters. 7.5 අන්න බලන්න. moving length එක නැත්තම් moving කියලා කියන්නේ අපි එහෙට මෙහෙට යන length එක කියලා කියන්නේ ළමයි අපි කියනවා මේ පළල නැත්තම් පරතරය කියලා මෙතන ගන්න පුළුවන්. 7.5. ඒ කියන්නේ 7.5 කියලා කියන්නේ මීටර 7.5ක වගේ පළලක් නැත්තම් පරතරයක් තියාගෙන තමයි මේක එහෙට මෙහෙට යන්නේ. හරිද? මේ ස්ටේජ් එක වැඩ කරන්නේ එහෙටයි මෙහෙටයි. ගිය අය දන්න වෙයි දැකලත් ඇති. There are also an orchestra. orchestra කියලා කියන්නේ ළමයි වාද්‍ය කණ්ඩායම, වාද්‍ය වෘන්දය, වාද්‍ය කණ්ඩායම. orchestra එක. අප්පර බෑන් කියලා සෙල්ලම් කරන්නේ අර මේ වයලින් එහෙම තියාගෙන පියානෝ අරන් අනම්මනම් කරන්නේ ඒගොල්ලෝ. elevator කියලා කියන්නේ ආයතර කියන්නේ විදුලි සෝපානය කියන එක. ඒ කියන්නේ ඔය ඉහළ පහළ යන්න ගමන් කරන්නේ elevator මේ lift එක. හරිද? orchestra එක play කරද්දි ළමයි ඒගලන්ව උස්සන් යන්න වෙනම lift එකක් තියෙනවා. can be used in musical shows. සාමාන්‍ය සංගීතවලදී ඒක පාවිච්චි කරනවා.
සංගීතයක් තියෙනකොට ඒක පාවිච්චි කරනවා ස්ටේජ් එකේම එක පැත්තක් මියුසික් එක ප්ලේ කරන අය විතරක් උස්සන්න පුළුවන් මේ ගායකයා පල්ලෙයා ඒගොල්ලෝ උඩ නැත්නම් ගායකයා උඩ ඒගොල්ලෝ පල්ලෙයා එහෙම සාමාන්‍ය ස්ටේජ් එක කරන්න බෑ මේක මාර සුවිශේෂී එකක් ළමයි ඔයාලට තේරෙනවද මං කියන එක මාර ස්පෙෂල් මේක නිකන් නිකන් මේ සාමාන්‍ය ස්ටේජ් එකකට මේවා කරන්න බෑ ඒක වෙනම ලයින් එකකට හදලා තියෙන්නේ what is so special about the stage special කියන්නේ විශේෂත්වය වන්නේ what is so special about the stage is that it is not only the first of its kind කියලා කියන්නේ එම වර්ගයෙන් ප්‍රථම එක ශ්‍රී ලංකාවේ තිබෙන first of its kind ඒ වගේ ස්ටේජ් ළමයි ලංකාවේ කොහෙවත් නැහැ නෙළුම් පොකුණ විතරයි තියෙන්නේ ලංකාවේ තියෙන එකම ස්ටේජ් එකේ ඒක නෙළුම් පොකුණ විතරයි තියෙන්නේ but also it is made of but also කියලා කියන්නේ ඒ වගේම but also it is made from delicate material මොනවාද මේ delicate කියලා කියන්නේ delicate කියලා කියන්නේ සියුම් delicate soft හදලා තියෙන ඉතාලම සියුම් material කියලා කියන්නේ ළමයි අපි කියනවා materials කියලා කියන්නේ භාණ්ඩ අමුද්‍රව්‍ය වඩාත්ම හොඳ වචනේ අමුද්‍රව්‍ය ඒ ස්ටේජ් එක හදලා තියෙන්නේ ළමයි හරිම delicate සියුම් අමුද්‍රව්‍ය වලින් තමයි හදන්නේ සෙල්ලම් නෑ ළමයි අමාරුයි ඉතින් මේක හරිද මේ වැඩේ සෙල්ලමක් නෙමෙයි නමුත් ඉතින් හදනවා ඉතින් මේ මවුලක් නෑ හදලා තියෙනවනේ due to this මේ හේතු කොටගෙන high heels ගෑන් ළමයි දාන්නේ අර කූරක් වගේ තියෙන සපත්තුවක් ටොක් 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 ගාලා යන්නේ එහෙම ලස්සනට යන්නේ ටික් මේ මොනවාද ඒවට ටික් ටොක් නෙමෙයි මේ high heels නේ high heels දාලා තමයි යන්නේ ළමයි ඒව දාගෙන මේ ස්ටේජ් එකට නගින්න දෙන්නේ නැහැ rough objects rough කියලා කියන්නේ රළු objects කියලා කියන්නේ ද්‍රව්‍ය රළු ද්‍රව්‍ය හෝ high heels දාගෙන මේකේ perform කරන්න දෙන්නේ නැහැ මට මතකයි එකපාරක් ඔය උමාරිය ලවෙහෙම බැස්සුවා ළමයි උමාර හරි මට මතක නැහැ මේ she came to perform there so when she was performing they said that you can't perform here like this right so you have to remove your shoes or else you have to wear flat shoes දාන්න දෙන්නේ නැහැ කිසිම හේතුවක්ම දාන්න දෙන්නේ නැහැ එච්චරට මේ ස්ටේජ් එක වටිනවා ළමයි මිල කරන්න බෑ ඒක මාර වටිනවනේ ළමයි දෙන්නේ නැහැ perform කරන්න දෙන්නේ නැහැ objects and not allowed to stage as a rule කියලා කියන්නේ ළමයි නීතියක් විදියට ඒක නීතියක් විදියට බලපානවා ගායකයාගේ තත්ත්වය තරහතරම බලන්නේ high heels දාගෙන perform කරන්න දෙන්නේ නැහැ එච්චරයි කතාව නිකන් සාමාන්‍ය flat shoes දෙයක් දාන් එන්න හරිද නෙළුම් පොකුණ has a special metal curtain special කියලා කියන්නේ විශේෂ කියන එක රත්තරන් පුතේ metal කියලා කියන්නේ යකඩ වලින් සාදන ලද curtain කියලා කියන්නේ දොර කියන්නේ මේ අපි කියන්නේ curtains ඔය දාන්නේ මොනවාද ඒ වලට කියන්නේ තිර රෙදි යකඩ වලින් සාදන ලද තිර රෙදි තියෙනවා හිතා ගන්න පුළුවන්ද යකඩ වලින් තමයි තිර රෙදි සාදලා තියෙන්නේ යකඩ වලින් that can resist fire resist කියලා කියන්නේ ඔරොත්තු දෙනවා resist ප්‍රතිරෝධය දක්වනවා විද්‍යාත්මක වචනේ මොකද්ද resist ප්‍රතිරෝධය දක්වනවා හරිද විද්‍යාත්මක වචනේ මොකක්ද විද්‍යාත්මක වචනේ නේද ඒක ප්‍රතිරෝධය කියලා උගන්වන්නේ මෙවන් සේනානායක උගන්වන්නත් එහෙම ප්‍රතිරෝධය resist ඒ ප්‍රතිරෝධීතාවය දක්වනවා ගින්දරට ප්‍රතිරෝධීතාවය දක්වනවා ඊළඟට this not only blocks the firm from spreading this not only blocks the firm from spreading ඒ කියන්නේ මේක වළක්වනවා block කියලා කියන්නේ වළක්වනවා සාමාන්‍යයෙන් යකඩ ගිනි ගන්න නෑනේ මේ මගින් වළක්වනවා ළමයි firm කියලා කියන්නේ ආයතනය firm කියන එකේ තේරුම ආයතනය from spreading කියලා කියන්නේ හැමතැනම පැතිරෙනවා හරිද ඒ කියන්නේ ගින්නක් එහෙම හටගත්තොත් එහෙම ළමයි මේක පැතිරීම සම්පූර්ණයෙන්ම වළක්වනවා ඒ විතරක් නෙමෙයි but also save the actors on the stage ඒ කියන්නේ ඒ වෙලාවේ රංගපපා හිටපු සේරම නළු නිලියොත් බේරනවා යට බේරන්න පුළුවන් තේරුණාද කියන්නේ ඒගොල්ලන්වත් මෙයා බේරනවා ළමයි මේ කර්ටන් එකෙන් බේරන්න පුළුවන් හරිද more than 470 lights are used to light the stage 470කට වැඩි lights ප්‍රමාණයක් පාවිච්චි කරලා තියෙනවා ළමයි මේක දල්වන්න මේ ස්ටේජ් එක දල්වන්න ළමයි light විතරක් දානවා 470 අර ලස්සන ෆ්ලෑෂ් ලයිට් ළමයි අර රංගපානයට ගහන්නේ ඒවා විතරක් දානවා 470 සෙල්ලම් නෑ ඔබ ඉතින් උඩ දාගෙන ගෙදර ඉඳන් බලනවා but you never believe that this kind of what you call performance are actually given to us by having this kind of amazing technology out of them 170 are used to change the color 170ක් පාවිච්චි කරනවා වර්ණය වෙනස් කරන්න change the color මේකේ වර්ණය වෙනස් කරන්න භාවිත කරනවා නෙළුම් පොකුණ also has one of the most advanced sound systems and advanced sound systems කියන්නේ ළමයි තාම දැවැන්ත උසස් ඒගොල්ලෝ කරන්නේ advanced level දැන් බලන්න මේ සමහර ගොබ්බ ළමයි ලියනවා මෙහෙම
හරිද advanced level මොකද්ද පන්තිය advanced level වැරදි නෙමෙයි මෙන්න මෙහෙමයි ලියන්නේ advanced ලියන්නේ මෙහෙම advanced level එන ගොබ්බයි නෙමෙයි මේ තියෙන්නේ අත්තිකාරම් level අත්තිකාරම් level අත්තිකාරම් නෙමෙයි මිනිහෝ තමුන් ඉන්නේ උසස් පෙළ පන්තියේ උසස් පෙළ ලියද්දි මෙහෙම එන්න ඕනේ advanced level දැක්කද එක අකුරකින් වුණත් වෙනස් වෙනවා අත්තිකාරම් පන්තියේ නෙමෙයි ඉන්නේ උසස් පෙළ පන්තිය ආ ඒ වගේ මේ බලනවා advanced sound උසස් සංගීතයක් ලබා දෙන්න ළමයි හොඳ music composing එකක් තියෙනවා system used in various other countries today අද වෙද්දි මේක various කියලා කියන්නේ අනෙකුත් මේ තියෙන වචනේ various අනෙකුත් රටවල්වලත් පාවිච්චි කරනවා to around mixtures around කියලා කියන්නේ වටේට mixtures කියලා කියන්නේ සංගීතය මුසු මේ mixture කියලා කියන්නේ මුසු කරනවා සංගීතය මුසු කරන්න පුළුවන් ළමයි controller දෙකක් තියෙනවා control කියලා කියන්නේ සංගීතය පාලනය කරනවා කියන එක. පාලනය කරනවා කියන එක ඒවා පාලනය කරන්න මුසු කරන්න අවස්ථාවක් තියෙනවා. එමගින් ළමයි enhance කියන්නේ වැඩි කරනවා the produce sound සාධන ලද ශබ්දය ළමයි වැඩි කරලා දෙනවා. හොඳට ශබ්දෙට දෙනවා ළමයි දඩාම් බඩාම් ගාලා දෙපැත්ත පුපුරා. අන්න ඕක තමයි ළමයි කතාව. Now we have completed that. Now we are going to discuss the answers. Discuss the questions and you guys will write the answers. දැන් උඩ පයින් නැතුව කල්පනාවෙන් හොඳට මනසට අරගෙන හදිස්සි වෙන්නේ නැතුව ලියන්නයි යන්නේ. පළවෙනි ප්‍රශ්නේ. Answer the following questions by completing the missing parts of the answer. Feature එකේ race එකේ mean එක මොකද්ද? Feature කියලා කියන්නේ ලක්ෂණය. Feature කියන්නේ ලක්ෂණය. Race කියලා කියන්නේ ඔසවනවා. Race කියලා කියන්නේ ඔසවනවා. හරිද? Race කියන්නේ ඔසවනවා. අන්නේ මහාන දිනුෂිකා එම වචන දන්නේ නැත්නම් පට්ට බඩ ගාලා එන්න ඕන WhatsApp එකට එන්න ඕන මැසේජ් එක පාඩම් කරනකොට. සර් මේක කරගන්න බෑනේ. මේක මෙහෙම මම ගොඩාක් වෙලාවට අනිත් පැත්තට උත්තරේ දානවා මම ගොඩක්ම බිසි නම් තමයි මට ටයිප් කරන්න බැරි වෙන්නේ. තමයි අනිවාර්යෙන් අනිත් පැත්තට උදව් කරනවා. කීයට මැසේජ් එක දැම්මත් මම උදව් කරනවා. සමහර වෙලාවට මම පොඩක් බිසි ඒ වෙලාවට ඉතින් මට උත්තර දාන්න බැරි වෙනවා. එහෙම sorry එහෙම වුණා. right රලු there sir but also කියන්නේ ඒ වගේම කියන එක නම් and also කියන්නේ මොකද්ද අම්මට දිනුෂිකා very good girl අපි මේ පාඩමට යමු මේක කියලා දිලෙන්නම් මයින්ඩ් පොඩ්ඩක් ඉන්න මෙයාට මම කියලා දිලෙන්න but also කියන්නේ මෙහෙමනේ ඒක එන්නේ මෙහෙම not only but also තොර ඔයාලට මේකම ලියන්න පුළුවන් මෙතන not but also කියන එකේ තේරුම ළමයි මේ කියන එක ගන්න ඕනේ දිනුෂිකා මෙන්න මේ මුළු වචනෙත් එක්ක දැන් බලන්න ඔයා මෙතන but also කියන වචනේ ওই ඡේදයේ ඇත්තේ මේ not only කියන වචන කෑල්ලත් එක්ක මේ දෙකටම අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි correlative conjunctions කියලා ඉස්සරහට තියෙනවා අපි ඉගෙන ගමු හරිද මේ තියෙන not only but also මේ දෙකේම එකතුව තමයි ඒක not only ඒ විතරක් නෙමෙයි ඒ වගේම කියන එක තමයි මෙන්න මේකේ තේරුම ඒ විතරක් නෙමෙයි ඒ වගේම and also කියන එකේ තේරුමත් ඒක තමයි හැබැයි and also එක not only දාන්නේ නැහැ ඒක තනියම තේරුම ඔයා කියන එක තමයි and also කියන්නේ ඒ වගේ කියන එක තමයි අර but also කියන එකේදී ළමයි ඉස්සරහට not only කියලා කෑල්ලක් එනවා දැන් උදාහරණයක් කුමා සංගක්කාර is not only a good batsman but also a good commentator කුමා සංගක්කාර කියලා කියන්නේ හොඳ පිටිකරුවෙක් විතරක් නෙමෙයි ඒ වගේම හොඳ විස්තර විචාරකෙක් දැක්කද කුමා සංගක්කාර is not only a good batsman but also a good commentator හොඳ විස්තර විචාරකෙක් අන්න ඒ වගේම කියන එක but also කියන එකේ තියෙනවා හරිද ඒ වගේම and also කියලා කියන එකත් ළමයි ඒ වගේම තමයි දැන් ඔය වාක්‍යෙම කියන්න පුළුවන් කුමාර සංගක්කාර is not only a good commentator කුමාර සංගක්කාර is not only good commentator and also කිව්වත් ඒ තේරුම තමයි තියෙන්නේ ලොකු වෙනසක් වෙන්නේ හැබැයි අර but also not only කියන එක එකට යනවා ඒව conjunctions දෙන්නම එකට ඉන්නේ ඒක තමයි වෙනස thank you දිනුෂිකා ඔයා අපෙන් එහෙම දෙයක් අහනවා කියන්නෙම පුදුම සතුටක් නැත්තම් සර් කියන එක තමයි හරි සර් තමයි elevators කියලා කියන්නේ මේ මොනවාද ඒ වලට කියන්නේ විදුලි සෝපාන නේ පොඩ්ඩක් මම ඔයාලට හරියටම වචන කියන්නම් මට ඒක සිංහලෙන් මම දන්නේ නැහැ අපි ලිෆ්ට් එක කියලානේ කියන්නේ ඔසවගෙන යන්නේ not nit නෙමෙයි එතන තියෙන රාහිදා ස්පෙලිං මිස්ටේක් එකක් තියෙනවා පොඩ්ඩක් හදාගන්න එතන not කියලා තියෙන්නේ nit නෙමෙයි not elevators කියලා කියන්නේ මොකද්ද මේකට දෙන්නේ ඔව් විදුලි සෝපාන තමයි මේ දෙන්නේ මම කිව්ව එක දැන් විදුලි සෝපාන දෙන්නේ විදුලි සෝපානේ තමයි elevator කියන්නේ ලිෆ්ට් එක බං ලිෆ්ට් එක උඩ පහළ යන්නේ ඒක හරිද right whole කියලා කියන්නේ සමස්ත WHOLE whole ඒක වරද්ද ගන්න බා මේ දෙකම ස්පෙලිං sorry pronunciation එකයි මේක ළමයි සමස්ත
මෙන්න මේකත් එක පටල ගන්න එපා. හෝල් කියලා කියන්නේ හිල. හරිද? වචන දෙකක් දැන් key hole. key hole කියන්නේ යතුරු හිල. එකම විදියට ප්‍රොනවුන්ස් වෙන්නේ. ප්‍රොනන්සියේෂන් දෙකම එකයි. key hole. key hole යතුරු හිල. අතන හෝල් කියලා කියන්නේ සමස්ත. එහෙම වචන දෙකයි එකම විදියට ප්‍රොනවුන්ස් වෙන්නේ. එකම දේ. මොකද්ද? permitted. permitted කියලා කියන්නේ ඉඩ දෙනවා. permit එක දෙනවා කියන්නේ ඔයාලට permit නැහැ. ඔයාලට දැන් මෙතන මේ වැලි ජාවාරම් කරන්න ඔයාලට permit නැහැ. කවුද ඔයාලට permit දුන්නේ? අවසර පත්‍රය. අවසර පත්‍රය ඕනේ අවසර. not permitted කියන්නේ අවසර නැහැ කියන එකනේ. ඇයි රළු උපකරණ ස්ටේජ් එක මත තියාගෙන ඉන්න අවසර දෙන්නේ නැත්තේ? not permitted. එහෙමනේ යන්නේ. අවසර දෙන්නේ නැත්තේ. function කියලා කියන්නේ ක්‍රියා කරනවා කියන එක පුතේ. function. හරිද? what is the function of stage elevators? මේ ස්ටේජ් එකේ තියෙන විදුලි සෝපාන ක්‍රියා කරවන්නේ නැත්නම් එයාගෙන් බලාපොරොත්තු වෙන සේවය මොන වගේ එකක්ද? එයා මොනවද කරන්නේ අත්‍තරම ස්ටේජ් එකේ? ඇයි එයා ඉන්නේ? ඒව දාලා තියන්නේ ඇයි? මොකටද? කවුද මේක හදන්න සල්ලි දුන්නේ? 3. මේ යකඩ කර්ටන් එකක් දාලා තියන්නේ ඇයි? ඊළඟට යමක් ඉහළට එසවීමට සමාන පදයක් ලියන්න. යමක් ඉහළට ඔසවනවා යනට සමාන පදයක් ලියන්න. තව විනාඩි 30කින් spoken English. මෙතන දෙබස් ටික දානවා. ඔබ පොතේ ලියා ගන්න ඕන නැත්නම් ටියුට් එකේ ලියා ගන්න ඕන. එතකොට දැන් පබෝද කියන්න කිව්වම ඔබ කියන්න ඕන. පබෝද නෙමෙයි මං කියන්නේ ඔක්කොමලා කියන්න ඕන. කැමරා නැහැ අනම්මන නැහැ ඒව පුරුදු වෙන්න එපා ළමයි ලැජ්ජයි මේ අවුරුදු දෙකේ ඉංග්‍රීසි ටිකක් කතා කරගන්න ඉගෙන ගත්තේ නැත්නම් ළමයි ලැජ්ජයි. That is a shame. That is a shame. Elevators විදුලි සෝපාන. ඒ ඉඳ අර hand free දෙකේම තියෙනවා පොඩි mic එකක්. There is a hand free where you have a small mic. ඒකෙන් කියන්න පුළුවන් අපිට ඇහෙනවා we can hear what you say. තේරුණාද? right. ස්පෝකන් එක පටන් ගන්නවම 5:00ට 5:20 විතර පටන් ගන්නවා. ස්පෝකන් කොටස යන්න ඕනේ. ඒකට සමහර ළමයි කට් වෙනවා එතකොට ඒක කරද්දි. ඒ බයයි ඒ. ජීවිතේට බයයි ඒක. බය වෙලා බෑ. We have to speak in English as well. ලියලා විතරක් හරියන්නේ නැහැ. බය නැතුව ඉංග්‍රීසි කතා කරන්න. You have to talk in English as well. මේ නිකන් ඒ බොරුවට ලියලා සර්ම කියලා දෙන එක අපි උත්තර ලිව්වා නම් මම වැඩක් නැහැ. බොරු කතා. You have to speak. You have to speak with your friends at least. Right? Words වල meanings ටික බලන්න. Words ටික ඇවිල්ලා නැහැ පුතා අපිට meanings දෙන්න words ඇවිල්ලා නැහැ. Words ටික එවන්න ඕන ඔබතුමානේ. ඔබතුමා එවන්න නැතුව අපි කොහොමද දන්නේ? අපි දන්නේ. Moving කියලා කියන්නේ මේ එහෙට මෙහෙට අරන් යනවා. Delicate කියලා කියන්නේ සියුම්. Material කියන්නේ අමුද්‍රව්‍ය. හරිද? Material කියන්නේ අමුද්‍රව්‍ය. Allowed කියන්නේ ඉඩ දුන්නා. Allow කියලා කියන්නේ ඉඩ දෙනවා. ඒකේ අතීත කාලයේ allowed. Rule කියලා කියන්නේ නීතිය. Able to හැකියාව තියෙනවා. Able to. Able to කියන්නේ හැකියාව තියෙනවා. හරි? Able to කියන්නේ හැකියාව තියෙනවා. තව මොනවද? resist ප්‍රතිරෝධීතාව. firm කියලා කියන්නේ ආයතනෙ. firm කියන්නේ ආයතනෙ. firm කියලා කියන්නේ ආයතනෙ. කවුද කෝ? එකේ ඉඳලා 4 වෙනි කියන්නේ ඒ මොකක්ද? මොකද ඒ වුණා අහන්නේ එකේ ඉඳන් 4 කියන්නේ. එකේ ඉඳන් 4ක් කොහෙද මිනිහා තියෙන්නේ? එකේ 4 වෙනි එක. එහෙම කියනවා. එකේ ඉඳන් 4 right. What is the function of the special metal curtain? මේ වචනේ කියවනවාකෝ. උඩ ඡේදය බැලුවේ නැද්ද metal curtain කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ ඇයි මේක තියෙන්නේ මේක යකඩ වලින් තිරරි දාලා තියෙන්නේ ඇයි? ඒක අහන්නේ. ඩක් කියවලා නිකන් හිතට ගන්නවාකෝ අයිස මේක මෙහෙමයි එන්නේ කියලා. සුරන් very good boy. සුරන් අපේ බේරගන්නේ සුරන් විතරයි. කොල්ලෙක් වශයෙන් දලබඩ ගාලා දානවා ඕන දෙයක් වෙන්න කියලා සුරන් අපේ බලාපොරොත්තු ඔබ තමයි.
right? දැන් මොකද්ද ප්‍රශ්නේ ළමයි? Sir, can be raised or brought down individually. යා මේ සූරන් උත්තරත් දානවා මේ ළමයි උත්තරත් එවෙනවා. පබෝදා ඉතින් උඩ පැන පැන ඉන්නවා. උඩ පයින් නෙමෙයි පබෝදා ලියනවා. අම්මා ලක්මාලි very good. ලක්මාලි ඔක්කොම උත්තර ටික දාලා එක දිගට. කොහොමද ඒක? සේරම දාලා කියන්නකෝ 1 2 3 4 5. very good ලක්මාලි. that's my girl. very good girl. very good. පබෝදාත් දාලා. පබෝදා excellent පබෝදා. very good. පබෝදා සබන්. right. තව මොනවාද? spread කියලා වචනයක් නැහැ නේ. spread කියලා වචනයක් කොහෙද තියෙන්නේ? spread කියන පැතිරෙනවා. හැමතැනම පැතිරෙනවා. spread. දැන් අපි කියන්නේ COVID-19 is spreading. පැතිරෙනවා. everywhere. You should be stay at home. ඔබ ගේ ඇතුළේ ඉන්න ඕන. spreading. පැතිරෙනවා. එහෙම තේරුණානේ? raised. තමයි උත්තරේ. හරි හරි සාර්ථකයි ළමයි. අපේ ළමයි හොඳයි ඈ. ඔය මෝඩයා කුවට මොලේ තියෙන ළමයි ඉන්නවා ළමයි ක්ලාස් එකේ යන සැරේනේ. නෑ උත්තර දාන්න ඔය දඩබඩ ගා. මම කියලා දෙන්න නැතුව දැම්මොත් තමයි අපිට යම් කිසි සතුටක් ලබන්න පුළුවන්. හරි. නෑ මේ කවුද සූරන් එතන අහන්නේ මේ එලවේටර් තමයි නේ. ඔය එලවේටර් ඇවිල්ලා තියෙන. දෙවණියකට එන්න ඕනේ එලවේටර් තමයි. things that hoist something යමක් ඔසවන්න භාවිතා කරන්නේ එලවේටර්. සූරන් කියන එක හරි. මේ raise නෙමෙයි එන්න ඕනේ නේ. එලවේටර් තමයි එන්න ඕනේ. ළමයි දෙවණියකට එන්නේ එලවේටර්. මොකද දන්නවද ඒකේ අහන්නේ මේ භාණ්ඩේ නමනේ. දැන් ඕගොල්ලෝ ඉඳලා තියෙන ක්‍රියාපදේ. ඒක හරි. නමුත් මෙතන අර සුරන් කිව්වා වගේ මේක අහන්නේ ළමයි මේ භාණ්ඩේ නම. මේ ඔසවන්න උදව් කරන භාණ්ඩේ නම තමයි එලවේටර්. විදුලි සෝපානය. ස්පෙෂල් කර්ටන් එකෙන් කරන්නේ මොකද්ද? පොඩ්ඩක් ඉන්න අරයා උත්තර ටික ලියලා තිබ්බ කවුද මේ? ඒ උත්තර ටික හොයාගත්තා නම් හරි. කවුද අපේ ලක්මාලිනේ? අමෙති. made of delicate materials එක. ඒක තමයි උත්තරේ. ලක්මාලිගේ උත්තරේ හරි. දෙවෙනි එක that can be raised or brought down individually. ඔව් ඒක තමයි කරන්නේ ළමයි. ඒක ඉහළට ඔසවන්න පුළුවන් පහළට ගේන්න පුළුවන්. මේක හදන්න සල්ලි දුන්නේ Chinese government. බලනවා හරියද කියලා. 4 resist fire. ගින්දර රොත් දෙනවා. දෙවෙනි එකේ එන්න ඕනේ ලක්මාලිගේ ඒක විතරයි වැරදි. ලක්මාලිගේ එකේ එන්න ඕනේ elevator. යමක් ඔසවන්න බිමට දාන්න පාවිච්චි කරන යන්ත්‍රය ළමයි elevator. එච්චරයි. හරිද? හරිද මිනියෝ? හරි. තීක්ෂණ ඉන්නවා තීක්ෂණ ගිල්ලා ඉන්නවා තීක්ෂණ ඉන්නවා ලක්මාලි ඉන්නවා නවීන් ඉන්නවා සුරන් ඉන්නවා සිනේක ඉන්නවා ආන්න රයිට් දැන් බලන්න බුද්ධිමත් දරුවනි මෙන්න මෙතන read the following two email messages A and B and fill in the 5 blanks in the second email. The second email is a reply to the first one. Use the information in the first one A to fill the blanks. Do not use more than 3 words in each blank. වචන තුනකට වඩා පාවිච්චි කරන්න එපා කියලා කියනවා හිස්තැනක් පුරවන්න. මැසේජ් එක එවන්නේ කවුද? maitri@yahoo.com. කාටද එවන්නේ? rizwana@yahoo.com. date එක දාලා තියෙනවා තමයි වෙලාවත් දාලා තියෙනවා. right මේ බලන්න දැන් මොනවද මෙයා කියන්නේ? You must have received all my emails. මම එවපු හැම ඊමේල් එකක්ම ඔයාට හම්බෙලා ඇති. හරි. We have had only one from you in November. අපිට ඔයාගෙන් තාම එකක් හම්බෙලා තියෙන්නේ නොවැම්බර් මාසේ විතරයි. ඔයාගෙන් මට තාම ඊමේල් එකක් ලැබිලා තියෙන්නේ නොවැම්බර් මාසේ විතරයි. I know you are busy. මම දන්නවා ඔබට වැඩ. I know you are busy. ඔයාට තියෙන වැඩ තියෙන කෙනෙක්. I know you are busy. But I worry. මම දුක් වෙන්නේ. If I do not hear from you. එන්න ඔයාගෙන් යමක් ඔයා ඉන්න බවට සද්දයක් බද්දයක් මට ඇහුන්නේ නැති වුණා මට දුකයි අනේ. ඔයා ඉන්නවා කියලා පොඩි සද්දයක් බද්දයක් මට ඇහුනොත් මට ඒක පොඩි සතුටක්. දැන් මෙතන මම ගොඩාක් දුක් වෙනවා මොකද හේතුව ඔයා නෑ කියලා මට හිතෙනවා. ඔයා මට මැසේජ් එකක් දැම්මෙන තුනා මට හරි අවුල්. ඒ වාගේ මැසේජ් එකක් ඔයාගේ කටහඬ ඔයාගේ විස්තර අහන්න නැති එක මට ප්‍රශ්නයක් කියලා කියනවා. ඊළඟට Have you received the parcel of pickle? Receive කියලා කියන්නේ ලැබුණා. ඔයාට ලැබුණාද? pickle කියලා කියන්නේ අච්චාරු. අබෝද ලියා ගන්නවා pickle. Parcel of pickle අච්චාරු පාර්සලේ. ඔය රටේ ඉන්න අයට අපි යවනවනේ ළමයි අපේ අම්මලා හරි ආසයිනේ our parents they like to send that type of food to them because in those countries they don't receive that kind of food, right?
these pickle and chutney and these different types of sauce. They don't have, right? And traditional food like kaung kokis, they don't have. So we normally actually send them from here. I sent you by airmail. මම මේක ඔයාට එව්වේ airmail එකකින්. airmail එකෙන් කියලා කියන්නේ මේ airmail කියලා කියන්නේ විද්‍යුත් තැපෑලෙන් නෙමෙයි සාමාන්‍ය තැපෑලෙන්. I requested මම පොඩි ඉල්ලීමක් කරා your uncle next door to mail it for me. මම පොඩි ඉල්ලීමක් කරා ඔයාගේ කාමරේ එහා පැත්තේ ඉන්න අංකල් ගෙන් ඔබ වෙනුවෙන් ඒක මේ මම වෙනුවෙන් ඒක ඔබට ලබා දෙන්න කියලා. ඒ කියන්නේ එයා එවලා තියෙන්නේ ඇත්තටම අර අංකල්ට එහා පැත්තේ ගෙදර ඉන්න අංකල්ට. මොකද ඒකට හේතුව මෙයා කියනවා. ඒකට හේතුව පස්සේ කියනවා එයාටම ඇඩ්‍රස් කරලා නැහැ. එහා ගෙදර අංකල්ට එවලා ඒ අංකල්ට මෙයා කියලා දෙන්න කියලා. ඒ ළමයාට. එයා අනිත් පැත්තේ ගෙදර ඉන්න. එයාටම ඍජුවම මේක ඇඩ්‍රස් කරලා නැහැ. මේක හේතුව කියනවා. හේතුව තමයි I did not let your father ඔයාගේ තාත්තට මම දැනගන්න තිබ්බේ නෑ. I did not let your father know about this. මේ සම්බන්ධයෙන් මම දැනගන්න තිබ්බේ නෑ. ඔයාගේ තාත්තට හරි දිනුෂිකා හරි. කොහොම හරි කමන්නේ නැහැ. ෆලෝ කරනවා නම් එච්චරයි. හරිද? ඉතින් මේ කොහොම හරි කමන්නේ නැහැ. දැන් ඔයාගේ තාත්තට මම මේ ගැන දැනගන්න තිබ්බේ නෑ. let කියලා කියන්නේ ඉඩ දෙනවා. තේරුණාද? let me go මට යන්න දෙන්න. let me try ඉන්න මං උත්සාහ කරලා බලන්න. let him to do that ඌට ඒක කරන්න දෙන්න. ඉඩ දෙන්න. let's go let us go කියන එක නේද? let කියන අපිට ඉඩ දෙන්න යන්න. let us go, let's go, let's do it, let's finish that, let's කියලා කියන්නේ let us. let කියලා කියන්නේ ඉඩ දෙනවා. හරිද? So don't tell him about this. තාත්තට මම මේ ගැන දැනගන්නවත් තිබ්බේ නෑ. So don't tell him about this. තාත්තට මේ ගැන කියන්න එපා. Don't tell him about this. You know how much fuss he makes. ඔයා දන්නවනේ. You know how much fuss. Fuss කියලා කියන්නේ ළමයි එයා වදය, කරදරය. Fuss. හරිද? ඔළුවේ කැක්කුම. ඒ ඕන එකක් ගන්න පුළුවන්. කරදරය, ඔළුවේ කැක්කුම, වදය, fuss. පිස්සු කෙලිනවා. අන්න හරි. very good. එයා පින පිස්සුවක් කෙල්ලනවනේ. ඉතින් ඔක තාත්තට නම් කියන්න එපා ඈ. තාත්තට කියන්න එපා මේ තාත්තා හෙන පිස්සුවක් කෙල්ලනවා මේ. He makes over food parcels. ඒ කියන්නේ ඔය කෑම යවනවා කියලා කිව්වම තාත්තා ඉතින් කියවනවනේ. හෙන පිස්සුවක් කෙල්ලනවනේ. ඉතින් මම තාත්තට දැනගන්න තිබ්බේ නෑ. මොනවාගේ තාත්තා දන්නේ නෑ මං ඔයාලට කෑම එව්වා කියලා. තාත්තා බණී හොඳටම දන්නවනේ. එයා හෙන පිස්සුවක් කෙල්ලනවනේ. දැන් ඕක දැනගත්තාම මල කරදරයක් නේ. මම තාත්තට ඕන්න කිව්වේ නෑ. He always gives me big lectures. Big lectures කියලා කියන්නේ ලොකු පාඩම්. right? ලොකු පාඩම්. සිනේගාව left වෙනවා. අපි left කරන්නේ නැහැ කවදාවත් කිසිම කෙනෙක්ව මිනිහෝ. කවුද left කරලා තියෙන්නේ? ඒ මිනිහාගේ data ප්‍රශ්නය. ඉතින් මොනවා කරන්නද මිනිහෝ? That food in America is 1000 times better and more nutritious. 1000 times කියලා කියන්නේ 1000 ගුණයක්. 1000 ගුණයක් හොඳයිලු ළමයි ලංකාවේ කෑමට වැඩිය. ඒ වගේම nutritious කියලා කියන්නේ පෝෂණීයයි. 1000 ගුණයක් පෝෂණීයයි ලංකාවේ කෑම වලට වඩා. තාත්තා එහෙම කියනවා. ඒක ඇත්ත ඉතින්. ඇමරිකාවේ කෑම 1000 ගුණයක් හොඳයි. big lecture කියන්නේ ලොකු පාඩම් දෙනවා. දැන් අපේ ගෙදර අයත් අපිට lectures දෙන්නේ මේ ලක්මාලි. දැන් උදාහරණයක් ඔයගොල්ලෝ පාඩම් කරන්න නැතුව ෆෝන් එකේ හිටියම අම්මා කියන්නේ ඉස්සර කාලේ අපිට ෆෝන් තිබුණේ නැහැ. අපි කුප්පි ලාම්පුවෙන් පාඩම් කරේ lecture big lecture. හරිද? අපිට ඕවා තිබුණේ නැහැ. අපි මේමයි අපිට Facebook තිබුණේ නැහැ. අපි YouTube කියවන්න. ඔකට කියනවා big lecture. ලොකු lectures දෙනවා. හරිද? තාත්තා ඉතින් කියවනවා. ඒ නිසා අපි තාත්තා හැම වෙලේම විශ්වාස කරනවා food in America is 1000 times better and more nutritious as if that is enough. හරියට නිකන් ඒක ඇති වගේ තාත්තා ඉතින් හැමදාම කියවනවා. as if that is enough. Shani's wedding date was fixed. ශානිගේ කසාද දවස ඔන්න තීරණය වුණා. දැන් ඔය ගෙදර දොරේ විස්තර ඉතින් මෙයාට කියනවා නේද? ශානිගේ කසාදෙත් ඔන්න ඒකෙන් මේකෙන් තීරණය වුණා ඈ. Shani's wedding day was fixed up. ශානිත් ඔන්න වදින්න යන්නේ. fixed up කියලා කියන්නේ දැන් සෙට් කරගත්තා. wedding එක මේ දවසට වෙයි. today and it would be in March. දැන් wedding එක තියන්න යන්නේ මාර්තු වල. March. wedding එක තියන්නේ මාර්තු වල. Please plan to be here. අනිවාර්යෙන්ම මෙහෙට එන්න අමතක කරන්න නැතුව. ඔයා කොහොම හරි එදන්ට සැලසුමක් සකස් කරගන්න ඕනේ ඒ කාලෙ වෙද්දි ලංකාවට එන්න. Everyone would be upset. හැමෝම පොඩ්ඩක් අවුල් යනවා if you miss the first wedding of the family.
පවුලේ පළවෙනි කසාදය ඔබ හරියට නොකළොත් සියලුම දෙනා අවුල් යනවා. සියලුම දෙනා අවුල් වෙනවා. පවුලේ හැම කෙනාම අනිත් පැත්ත ගහනවා. ඒ නිසා පිස්සු කෙලින්න එපා. අනිවාර්යෙන්ම පවුලේ පළවෙනි වෙඩින් එක බලන්න එන්න ඕන. හරිද? Most of our shopping is complete except the jewelry. The jewelry. Except කියලා කියන්නේ හැරුණු කොට. හැරුණු කොට. ඒ කියන්නේ ඒ දේ අතෑරියාම. ඒ දේ අතෑරියාම අපි කියන්නේ හැරුණු කොට. except the jewelry. except කියලා කියන්නේ හැරුණාම jewelry කියලා කියන්නේ ළමයි මොනවාද? මේ අපි කියනවා ස්වර්ණාභරණ. ස්වර්ණාභරණ ඇරුණාම අනිත් හැමදේම අපි කසාදෙට ඕන අරගෙන ඉවරයි. අපි ගත්තේ නැත්තේ ස්වර්ණාභරණ විතරයි. ඒ ටික තාම තියෙනවා. ඒක තාම ගන්න ගියේ නෑ. Anyway, කෙසේ වෙතත් we have already made a good selection of jewelry. කෙසේ වෙතත් අපි දැන්ටමත් තෝරාගෙන තියෙනවා good selection. හොඳ තෝරා ගැනීමක් කරලා තියෙනවා jewelry. jewelry කියලා කියන්නේ ළමයි ස්වර්ණාභරණ. ස්වර්ණාභරණ තේරීමක් දැන්ටමත් අපි කරලා තියෙනවා. ස්වර්ණාභරණ තේරීමක් අපි දැන්ටමත් කරලා තියෙනවා. හරිද? You should have seen the necklace. අපරාධේ ඔයාට necklace එක බලන්න. necklace කියලා කියන්නේ මාලේ. necklace කියලා කියන්නේ මාලේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ chain නේ. chain සාමාන්‍යයෙන් අපි chain කියන එක ඇත්තටම වැරදි. හරි වචනේ necklace. chain තියෙන්නේ bicycle chain ඒ වගේ. හරිද? chain වලට වඩා ලස්සන වචනේ necklace. හරිද? neck කියලා කියන්නේ බෙල්ලටනේ. බෙල්ලට දාන මාලේ කියන දවස් තමයි necklace කියන එකේ තේරුම. හරිද? අපරාධේ ඔයාට බලන්න තිබ්බේ මාලේ. මාර ලස්සනයි. ඔයා දැක්කේ නෑනේ මාලේ. You should have seen the necklace. ඔයාට බලන්න තිබ්බේ මාලේ මාර ලස්සනයි. අන්න ඒක තමයි ඒක සිංහල තේරුම. හරිද? right. දැන් එන්න බල්ලයාට. Deepa aunty asked me the other day. Deepa නැන්ද මගෙන් අහනවා. other day කියලා කියන්නේ කලින් දවසේ. If I was expecting කියලා කියන්නේ බලාපොරොත්තු වෙනවා. expecting කියන එකේ තේරුම තමයි බලාපොරොත්තු වෙනවා. If I was expecting an American son in law. මම බලාපොරොත්තුෙන් ඉන්නවද කියලා ඇමරිකානු son in law කියලා කියන්නේ බෑනා. son in law කියලා කියන්නේ කවුද? බෑනා. daughter in law කියන්නේ කවුද? ලේලි. son in law. හරිද? son in law කියලා කියන්නේ බෑනා. ඒ දීපා නැන්ද මගෙන් අහනවා. ඔයා දැන් දුවට බලාපොරොත්තුෙන් ඉන්නේ මේ ඇමරිකාවේ බෑනා කෙනෙක්ද? ඔයාලා දුව දැන් දුව ඇමරිකාවේ ඉගෙන ගන්න ගිහිල්ලා තියෙන. දැන් මේ ගෑණි ඉතින් හැමතැනම ගිහිල්ලා ඕපේ හොයනවනේ. ඕපේ. ඒතකොට අහනවා දැන් ඔයා දුවට හොයන්නේ ඇමරිකාවේ බෑනා කෙනෙක්ද? imagine her guts. imagine කියලා කියන්නේ බලන්නකෝ ඒකේ තියෙන බලවන්තකම්. බලන්නකෝ ඒකේ තියෙන ලොකුකම්. හයිකාරකම්. කටේ සද්දි. කටේ හයිය. බය නැතිකම. imagine her guts. බලපංකෝ මේ ගෑණි බය නැතුව අහපු හැටි. ඒ ගෑණි දීප ගෑණි මගෙන් අහනවා අපේ දුව ඇමරිකාවට ඔයාගේ දුව දැන් ඇමරිකාවෙනේ ඉන්නේ. දැන් ඔයාගේ දුව මේ ඇමරිකාවේ බෑන කෙනෙක් කසාද බඳින්නද යන්නේ? ඔයාටත් ආස ඇමරිකාවේ බෑන කෙනෙක්ව ගේන්නද? බලහන්කෝ මේ ගෑණිගේ කට බය නැතිකමට අහන හැටි. imagine her guts. ඔබ හිතන්නකෝ මේ ගෑණි බය නැතිකම. guts කියලා කියන්නේ බය නැහැ. gut එක තියනවා කියන්නේ අපි. බය නැහැ ළමයි. බලහන්කෝ මේ ගෑණි බයක් සෑයක් නැතුව අහපු කැත. I retorted. මම කිව්වා අනිත් පැත්තට. retorted. අනිත් පැත්තට කිව්වා. නිකන් කිව්වා නෙමෙයි මම කිව්වා අනිත් පැත්තට හොඳට. I retorted. මම කිව්වා අනිත් පැත්තට. අපෝ නේ. of course not. අනේ නෑ. මගේ දුව නම් එහෙම නෑ. our daughter අපේ දුව is as she was before. අපේ දුව නම් කලින් හිටියා වගේම තමයි. අපේ දුව නම් කලින් හිටියා වගේම තමයි. and she would not do such a thing. අපේ දුව නම් ඒ වගේ වැඩ කරන්නේ නෑ. and she would not do such a thing. අපේ දුවගෙන් නම් ඒ වගේ වැඩ බලාපොරොත්තු වෙන්න බෑ. she went to America to study. ඇය ඇමරිකාවට ගියේ ඉගෙන ගන්න. අපේ දුවට මේ මගුල් පිස්සුව ගහලා නෑ. අපේ දුව ඇමරිකාවට ගියේ ඉගෙන ගන්න. not to catch a husband. ඒ කියන්නේ ස්වාමි පුරුෂයෙක් අල්ල ගන්න නෙමෙයි. ලංකාවේ කොල්ලෝ නැත්තේ නෑ. ලංකාවේ කොල්ලෝ ඉන්නව ඕන් තරම්. අපේ දුව මේ ඇමරිකාවට ගියේ ඉගෙන ගන්න. කොල්ලෝ අල්ල ගන්න නෙමෙයි. ඔයා එහෙම හිතන්න එපා අපේ දුව ගැන. අන්න අම්මා කියනවා ළමයි කට උත්තර නැති. ආන්න ඕක තමයි ළමයි වැඩි. දැන් ඔබතුමියලා දැන් මොකද්ද කරන්නේ? බුද්ධිමත් දරුවනේ. ඔබ දැන් රිස්වානට ලියනවා මේකට උත්තරයක් අරයා. මේ තියෙන්නේ උත්තරේ. ඒ උත්තරේ එන්න ඕන හිස්තැන් වලට වචන ටික උඩින් තෝරන්න පුළුවන්. තේරෙනවද? ඒ කියන්නේ හිස්තැන් වලට එන්න ඕන උත්තර ටික උඩ තියෙනවා. හිස්තැන් වලට එන්න ඕන උත්තර ටික උඩ තියෙනවා. ඔබතුමාලා සහ ඔබතුමියලා ගත්තා දැන්. හරිද? ගත්තා දැන්. දැන් මෙයා කියනවා ඔයාගෙන් ඔය වගේ ඉතින් ඔයාගේ විස්තර මට අහන්න ලැබීමත් සතුටක්. මට හරි සතුටුයි දැනගන්න ලැබීම. මොකද්ද ෆික්ස් උනේ? ෆික්ස් වෙච්ච දෙයක් ගැන කියනවා. ෆික්ස් උනේ මොකද්ද කියලා අහනවා. ඔය මොනා කිව්වත් ඉතින් ඒ කාලේ වෙනකොට මට නම් ඔහෙට එන්න වෙන්නේ නැහැ. කොයි කාලෙද? මොන කාලෙද කියලා බලන්න.
එයාට එන්න වෙන්නේ නැහැ කියනවා. එයාට එන්න කියලා කිව්වනේ. කසාද මිස් කරගන්න එපා කියලා. එයා කියනවා එන්න වෙන්නේ නැහැ. හරිද? බය වෙන්න එපා. මම තාත්තට ඒ ගැන වචනයක්වත් කියන්නේ නැහැ. කියන්න එපා කෝනේ තාත්තට ළමයි පිකල් ගැන. කියන්නේ නැහැ. අම්බෝ ඒ කෑම එක ගැන මතක් කරද්දි කටට කෙල උනනවා. මවුත් වෝටර් මේ. මයි මවුත් වෝටර් කියලා කියන්නේ කටට කෙල උනනවා. මවුත් වෝටර් කියන්නේ කටේ වතුර නෙමෙයි. මවුත් කියන්නේ කට, වෝටර් කියන්නේ වතුර. කටේ වතුර. කටේ වතුර නෙමෙයි අයිසි. මවුත් වෝටර් කියලා කියන්නේ කටට කෙල උනනවා. මවුත් වෝටරින් කටට කෙලත් උනනවා. මවුත් වෝටරින් චිකන් කරි. පරාටා කත්තු රොටි. මවුත් වෝටර් අන්න එහෙම කියන්න පුළුවන්. රයිට්. දැන් මෙතනට ගානට දාන්න ඕනේ බා. ඒ උඩින් බලනවා මම කිව්වට දාන්න එපා හරකා වගේ. උඩින් බලනවා මේවට ගැලපෙන ආන්සර්ස් උඩ තියෙනවා. උඩ ඡේදයේ ආන්සර්ස් තියෙන හොයන්න ඕනේ එක එක. එහෙම එක පාට හම්බෙන්නේ නැහැ. අර කතාවම තමයි මේ යන්නේ. අර කතාවම මෙතන පොඩ්ඩක් කෙටි කරලා තියෙන්නේ. අර කතා උඩ තියෙන කතාවම පොඩ්ඩක් කෙටි කරලා තියෙන්නේ. දැන් මෙයා පටන් ගන්නවා. ඔයාට ඔයාගෙන් ඔයා මේ ඔය වගේ කතාවක් අහන්නත් සතුටුයි. හරිද? ඉතින් අහිංස උත්තර දානවා. අහිංස උත්තර දාන්න පටන් අරන් ඒ කියන්නේ ඔබත් එක්ක ඉන්න අය උත්තර ලියන නෑ. ඔබ ලියන්නේ නැහැ කියන්නේ ඔබේ අඩුපාඩුවක් ඈ. පේනවනේ. එතකොට ඒගලන්ට වෙනම කියලා දුන්නේ නැහැ. ඔබත් වැඩ කරන්න ඕනේ. වැඩ කරොත් ඔබටත් පුළුවන්. මේක ඕන ළමයට පුළුවන්. I am happy to know that මට සතුටුයි දැනගන්න ලැබීම මේ ෆික්ස් වෙලා. ෆික්ස් උනේ මොකද්ද? ෆික්ස් වෙච්ච කතාවක් කියන උඩ බලන්න. හැබැයි ඔයගොල්ලෝ ඔය මොන බයිලා ගැහුවත් ඉතින් මට නම් ඇත්තටම ඒ කාලෙ වෙද්දි ලංකාවට එන්න බෑ. මොන කාලෙද? මොන කාලෙද කියලා බලන්න. ඊට පස්සේ thank you so much for sending me the food parcel. මට ඔය කෑම කෙව් එක බොහොම ස්තුතියි. මම කවදාවත් තාත්තයි කණේවත් ඕක තියන්නේ නැහැ. අම්බෝ මේ කෑම එක මතක් කරත් මට කනට කෙල වුණනවා. mouth water. By the way, what නෙමෙයි මෙතන by the way මෙතන පොඩි spelling mistake එකක් තියෙනවා by the way. Please tell Deepa aunty that I have not changed that much yet. අර දීප ගෑනිට අනිවාර්යෙන් කියන්න මට එහෙම පිස්සුවක් නැහැ මෙහි ඉන්න කොල්ල හොයාගන්න කිය. ඒ දීප ගෑනිට කියන්න කියලා කියනවා. ඊට පස්සේ why did you complete your shopping so early? අයි මෙච්චර ඉක්මනට බඩු ගත්තේ. anyway, කමක් නැහැ. ඔයගොල්ලෝ දැන් තාම තෝරගත්තේ නැති එක හොඳයි. මොනවාද තෝරගත්තේ නැත්තේ? තෝරගත්තේ නැත්තේ මොනවාද? ශලිනිය ඉවරයි. ශලින very good. අපිට ආඩම්බරයක් ගෙනාව ශලින. ඔබ තමයි චරිතය. very good boy. අපිව බේරගත්ත ශලින. අනිත් අය ඉතින් ඔය ඉන්නවා ඉතින් මොනාරි ලියනවා ඉතින් ඔය උස ඔය ලියලා දානවා ඉතින්. උස ලියලා දානවා නෙමෙයි මිනිහෝ හරියට කරනවා. කල්පනා කරලා. උස ලියලා දානවා තමයි. ඡේද ප්‍රශ්න කරන්නෙම නැහැ. කියවන්නේ නැහැ. වචන දන්නේ නැහැ. උඩ තේරුම දන්නේ නැහැ. ඉතින් අමාරුයි කියලා උඩ බයින. උඩ පැනලා හරියන්නේ නැහැ. වචන හොයන්න ඕන. හිමින් කියවන්න ඕන. ටියුට් පාක් එකක් එක වගේ ලියන්න ඕන. ඡේද අඩුම ගානේ 50කට 60කට උත්තර ලියුවම තමයි A level එකකට ලියා ගන්න පුළුවන්. එක දිගට ලියන්න ඕන. ලියන තරමට පුළුවන් වෙනවා. යාමේල් කියන්නේ අහිංසා මේ තැපෑලෙන්නේ. රාහිදා අපිට අභිමානයක් ගෙනාව පබෝදා උත්තර ටික ඔක්කොම දාලා date march father pickle jewelry පළවෙනි වතාවට තමයි මගේ පන්ති ඉතිහාසයේ පබෝදා ඔක්කොම උත්තර ටික හරියට ගත්තේ. ළමයි මට කියන්න දෙයක් නැහැ. පබෝදා සේරම උත්තර ටික අරගෙන තියෙන්නේ. පන්ති ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇය ඉතිහාසගත වෙනවා. ඉසතිය ඇය පැමිණියේ නැහැ. ඒකට ගංගොතුරු තත්ත්වයක් බලපාපු නිසා දැන් බලන්න මෙතන පළවෙනි එකට උත්තරේ එන්න ඕනේ date. date එක තාම fix වෙලා date එක fix වෙලා ඇත්තට. දෙවෙනි එකට මාර්තු මාසේ තමයි එයාට එන්න බැරි. තුන්වෙනි එකට තාත්තට වචනයක්වත් කියන්න එපා. father මම කියන්නේ තාත්තට මම කට හොල්ලන්නේ. pickle අච්චාරු ආන්න ඒක. පස්වෙනි එකට එන්න ඕනේ jewelry. jewelry කියලා කියන්නේ අපි කියනවා මොනවද මේ ස්වර්ණාභරණ කියන එක තමයි jewelry කියන එකේ තියෙන්නේ. right දැන් ගන්න ළමයි ලියන පොත
right ලියන පොත ගන්න මොකද්ද errands කියලා කියන්නේ පුතේ මේ යම්කිසි භාණ්ඩයක් බාර දෙන්න යන චූටි ගමනක්. ඒ කියන්නේ මේ ඔය මොන හරි කාටරි දැන් පුතේ නැන්දලෑදට මේ කෑම එක දීලා එන්න කියලා ඕගොල්ලන් යවනවනේ. ආයකට කියන්නේ errand කියලා කියන්නේ යම්කිසි දෙයක් deliver කරන්න for a certain distance a small journey that you continue. errand එකක් කියලා කියන්නේ පොඩි ගමනක්. දන්න තැනකට ගිහිල්ලා එන්න ඒ කියන්නේ ගිහිල්ලා නැවත බාර දීලා එන්න යමක් අරගෙන යන පොඩි ගමනක්. කෙනෙක් වෙනුවට යන්නේ ඒක. කෙනෙක් වෙනුවට. ඒක කොහෙද දන්නේ නැතිද මේ දිනුෂිකා අහනවා වෙන තැනක තිබ්බ වචනයක් වෙන්න. සමහර ළමයි අහනවා එහෙම. කමන්නේ අහන්න එහෙම මම අහනවා නම් වඩා සතුටුයි. ඉංග්‍රීසි පොතක් කියවන්නේ නැහැ නිවුස් ටිකක් බලන්නේ නැහැ ඉංග්‍රීසි පුළුවන් වෙයි එතකොට. ඉතින් අහන්න ඕන දකින්න කොහෙද දකින්න තියෙන වචනයක් තියෙන දැකපු තැනකින් අහන්න ඕනේ සර් errand කියන්නේ මොකක්ද? ඒකේ තිබ්බ එකක්ද? ඒකෙම තිබ්බ එකක්ද? වෙන්නේ මම දැක්කේ නැහැ එහෙම වචනයක්. errand කියලා කියන්නේ මේ යම්කිසි කෙනෙක් වෙනුවට අපි යම්කිසි ගමනක් ගිහිල්ලා එනවට කියනවා errand කියලා. right මේදී මම දැනුයි දැක්කේ. I sent him along an email giving all details of our university and life here. Please take care of yourself and don't go out every day on errands. මේදී අනිත් අය වෙනුවෙන් ඔයා හැමදාම ගමන් බිමන් යන්න එපා. ඒ කියන්නේ මල්ලිට කෑම අරන් එන්න, තාත්තට පාන් අරන් එන්න, සීයට බෙහෙත් අරන් එන්න, අම්මව යවන්න එපා කියලා කියන්නේ. අම්මා යන්න එපා. Don't go every day on errands. හැමදාම ඔයා එක එක්කෙනා වෙනුවට එළියට යන්න එපා. දැන් අපේ අම්මත් එහෙමනේ. ඕගලන්ට කොරෝනා හැදෙයි කියලා එයා එළියට යනවා. right delivery එක නෑ delivery එකට සමාන වචනයක් නෙමෙයි දුනුෂිකා. errand කියලා කියන්නේ ළමයි මේ ගමනක් ඇත්තට මේක. ඒ ගමන යන්නේ සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් deliver කරන්න තමයි. errand කියන එකේ අදහස කෙනෙක් වෙනුවට යන තවත් ගමනක්. ඒ කියන්නේ යන්න ඉන්න වෙන කෙනෙක් හැබැයි ඔයා තමයි යන්නේ errand. right and don't go out every day on errands. ඒ කියන්නේ වෙන කෙනෙක් වෙනුවට ඔබ යන්න එපා. සාමාන්‍යයෙන් අම්මලා එහෙම ගොඩක් වෙලාවට ඔක අම්මට කියන්නේ දැන් දුවනේ මෙයා. දුව අම්මට කියනවා අනිත් අයගේ වැඩවලට ඔයා මේ යන්න එපා. හරිද? මේක තමයි තේරුම. errand කියන එකේ තේරුම ඒක. නෑ expecting නෙමෙයි රාහිදා. ඒතර වැරදි. expecting කියලා කියන්නේ බලාපොරොත්තු වෙනවා. වචන දෙකක් රාහිදා. මම ඔයාලට කියලා දෙන්නම් ඒක. මේ තියෙන්නේ. හරියට ස්පෙලිං ලියන්න ඕන රාහිදා. මේ තියෙන accept. accept කියලා කියන්නේ හැරුණු කොට. ඒ කියන්නේ එයාව ගණන් ගන්නෑ. හරිද? not taking into consideration. එයාව ගණන් ගන්න නැතුව හැරුණු කොට කියලා සිංහලෙන් කියනවා. not taking into consideration. accept. expect කියලා කියන්නේ බලාපොරොත්තු වෙනවා. වචන දෙකක්. expect ඒ කියන්නේ hoping. ඔය තියෙන්නේ hoping බලාපොරොත්තු වෙනවා. දැක්කද? හරිද දරුවෝ? right දැන් ගන්න ලියන පොත. දැන් කරන්නේ spoken. අද කතා කරන්නේ අපි ස්පෝකන් පන්තිය ළමයි. දැන් කාගාවද මේ මයික් එකක් තියන ඉන්නේ? ඒ කියන්නේ මේ බොරු ගහන්න එපා. අර මොකක්ද ඒකට කියන්නේ? හෑන්ඩ් ෆ්‍රී දෙකක් තියන අය කවුද? කතා කරාම ඇහෙන අය. බ්‍රයන්ට තියෙනවා. බ්‍රයන්ගේ හෑන්ඩ් ෆ්‍රී දෙක තියෙනවා. තව කවුද ඉන්නේ? හෑන්ඩ් ෆ්‍රී දෙක කතා කරත් මේගොල්ලෝ කතා කරන්නේ. සිනේකටත් තියෙනවනේ නේ. හරි. හැමෝගාම තියෙනවා ඒ කියන්නේ. right දැන් අද අපි බලමු right දැන් අපි බලමු අද ඉංග්‍රීසි වල හැමදාම I am fine thank you how are you කියන්නේ නැතුව එමු නිකන් ගොඩේ ක්‍රමයට අපි මිනිස්සුන්ගෙන් දේවල් අහන්න නැතුව නිකන් පච වෙන ගොඩේ ක්‍රමයට අහන්න නැතුව ළමයි අද මම ඔබට කියලා දෙන්නේ ඉංග්‍රීසි වලින් මිනිස්සුන්ගේ දුක සැප අහන හැටි හරිද ඉංග්‍රීසියෙන් මිනිස්සුන්ගේ දුක සැප අහන හැටි මාතෘකාව how to ask someone's well-being. How to ask someone's well-being. කෙනෙකුගේ දුක සැප අහන්න සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචන. ඔබ දන්න ජනප්‍රිය වචන තමයි how are you. ඒව අහන්න එපා ළමයි හරිම පච. how are you? I am fine thank you. ඔය තාම ගොබ්බ ඒක. ගොබ්බ මට්ටමේම අහන්න. how is your life? පළවෙනි එක. පළවෙනි එක ළමයි how is your life? ඔබේ ජීවිතේ ඉතින් කොහොමද මොකද වෙන්නේ? how is your life? නැත්නම් අපි බොහොම කෙටියෙන් ඉංග්‍රීසි භාෂාව යනවා. right? WhatsApp කියලා ඇප් එකකුත් අවිල්ලා තියෙන මේ වචනේ හරහා. හරි? අපි කියනවා මේ WhatsApp මොකද වෙන්නේ? what's up? anything new? අලුතෙන් මොකුත් වුණාද ජීවිතේ? anything new?
ඔන්න ඔය වගේ අහන්න පුළුවන්. how are you නැතුව ඔය වගේ අහන්න පුළුවන්. ඔගොල්ලෝ ලියා ගන්න ඕන ලියන පොතේ ලියා ගන්න. how to ask someone's well being කෙනෙක්ගෙන් දුක සපහන විදිය. හරිද? how is your life? how life is treating you? කොහොමද ඔයාගේ ජීවිතේ වාට මේ ඔයාගේ ජීවිතේ කොහොමද ඉතින් මොනවා වෙන්නේ ඉතින්? how life is treating you? ඔය වගේ අහන්න. ඊට පස්සේ අපිට අහන්න පුළුවන් how about your life? how about your life? how about your life? කොහොමද ඔබේ ජීවිතය ගැන මොකද කරන්නේ? how about your life? ඔය වගේ අහන්නත් පුළුවන්. how is life කියලා අහන්නත් පුළුවන්. right? ඔය වගේ අහන්නත් පුළුවන්. how is life? ඊළඟට අපිට අහන්න පුළුවන් how life is treating you? what's up? WhatsApp එකේ ළමයි පොඩ්ඩක් අපි මෙතන කමාවක් එන්න ඕන පොඩ්ඩක් ඉන්න. well being කියන්නේ well being කියන්නේ එක වචනයක්. well being කියන්නේ මේ යහපැවැත්ම කියන එක පුතා. well being කියන්නේ දරුවෝ යහපැවැත්ම කියන එක. හොඳ. ලියා ගන්න ඕනේ. ඒවා අහන්නෙත් නෑ ළමයි ඔය ඉන්නවා. ඉගෙන ගන්න ආස කරන්න ඕනේ. ඉංග්‍රීසි වලට ආස වෙලා බලන්න ඉංග්‍රීසි බැරිද පුළුවන් වෙනවද කියලා. ඉංග්‍රීසි හොඳට පුළුවන් වෙනවා. හොයන්න ඕන වචන. how is life? what's up? anything new? what's going on in your life? what's going on in your life? ඔයාගේ ජීවිතේදී මොකද වෙන්නේ? what's going on? what's going on in your life? ඔයාගේ life එකේ මොකද වෙන්නේ? right? so tell me about your life. ඉතින් කියන්නකෝ ඔයාගේ ජීවිතය ගැන අපිට. අන්න කොච්චර ක්‍රම තියනවද කියලා how are you, I am fine, thank you කියනවා හැමදාම ළමයි ලැජ්ජා පණ යනවනේ. හරි. so tell me about your life. so tell me about your life. කියන්නකෝ ඔයාගේ ජීවිතය ගැන මට. right? මොකදනේ? මොකද්ද කියන්නකෝ කියලා කියන්නේ? ඔක්කොම කියලා දෙන්න ලියා ගන්න ඔක්කොම කියලා දෙන්න. මුළු ඉඳන් කියලා දෙන්න. පේන්නේ නැහැ නේ මම දැනුයි දැක්කේ sorry ඈ. මේක පොඩක් දෙපැත්තකට බෙදන්නම්. මේ තියෙන්නේ අහන ප්‍රශ්න, මේ තියෙන්නේ අහන උත්තර දෙන උත්තර. මේ ප්‍රශ්න ටික ඇහුවාම ජීවිතය ගැන ඔයා දෙන උත්තර තමයි මේ තියෙන්නේ. එහා පැත්තේ. හරිද? ඔයාලට දෙන්න පුළුවන් උත්තර මෙහෙම. right? what is the matter of your life? පුළුවන්. what's the matter කියලා කියන්නේ මොකද්ද ඔයාලගේ ජීවිතේ තියෙන ප්‍රශ්නේ? what's the matter කියලා ඇහුවාම පුතා අපි යාට කෙලින්ම ප්‍රශ්නයක් තියනවද කියලානේ එහෙම නෙමෙයි දැන් මෙතන අර ඉතින් මොකද වෙන්නේ කියලා. මොකද්ද ඔයාගේ ජීවිතේ ඔයාලට තියෙන ප්‍රශ්නේ කියලා ඇහුවම එක ප්‍රශ්නයක් ගැන අහන්න. එහෙම නෙමෙයි අර අපි එයාගෙන් අහන්නේ මොකද වෙන්නේ ලයිෆ් එකේ මොකද වෙන්නේ කියන අදහසනේ තියෙන්නේ. මේ මිනිස්යාගෙන් බල කරලා මොකද්ද ওই තමුසෙට තියෙන ප්‍රශ්නේ කියලා අහන්නේ නැහැ අපි නේද? උඩව තියෙන්නේ මොකද්ද? how to ask someone's well being. කොහොමද කෙනෙක්ගේ අපි ඉංග්‍රීසියෙන් අහන්නේ එයාගේ දුක සැප. මේ තියෙන්නේ well being. නැත්නම් යහපැවැත්ම. well being එකේ හරිම සිංහල තේරුම යහපැවැත්ම. ඔයා දෙනවා උත්තරයක් I am fine thank you. I am fine thank you. never better. මේක තමයි ළමයි ලස්සන ඉංග්‍රීසි භාෂාවේ පොඩ්ඩක් ඉන්න වචන තියෙන්නේ. එකට යට තියෙන්නේ how is your life? what happened in your life? පුළුවන්. what is happened නෙමෙයි what happened? never been better. never been better than this. පොඩ්ඩක් ඉන්න ප්‍රශ්න අහනවනේ. not special කියලා කියන්න පුළුවන් නේ පුළුවන්. nothing special. life goes on. ජීවිතය ඔහේ ගලාගෙන යනවා. nothing much important.
කියලා දෙන්නම් දිනුෂිකා ඔක්කොම කියලා දෙන්නම් මම ලියන්න නැත්නම් ඔයගොල්ලෝ ලියන්නයි කියන්නයි බෑනේ ඔයගොල්ලන්ට ඒතර අවුල් යනවනේ කාටරි මේක කියන්න කියලා අපි ඊට පස්සේ තේරුම් ටික ඔක්කොම කියලා දෙන්න හරිද ඊට පස්සේ කියලා දෙන්න ඔක්කොම තේරුම් ටික ඉන්න මේ එක එකක් වෙන වෙනම කියලා දෙන්න හරි චුට්ටයි තව ගොඩක් තියෙනවා ලියන්න ගියාම එපා වෙනවා තව ඉස්සරහට කියලා දෙන්නම් හරි දැන් මේ බලන්න මේ KICKING kicking I'm live and kicking I'm live and kicking I'm alive නේ live නෙමෙයි alive sorry alive වෙන I'm alive and kicking right Brian can you hear me Brian ට මාව එනවද Brian ගිහලා Brian මාරු වුණාද Brian can you hear me check from your microphone can you hear me Brian කතා කරනවා කොහෙ ඇහෙනවද ඌ කතා කරන්නේ නැහැ නේ අපෝ අයි මයික් එකක් තියනවා කිව්වේ you can speak to me Brian අයියෝ Shalina can you speak to me can you hear me Shalina unmute කරන්න බෑ කවුද මිනිහෝ එහෙම කියන්නේ දැන් බලන්න Brian ඔව් සර් බලුවා right Brian can hear me then we can get we will put Sineka can you hear me Sineka are you there Oh, sir. right okay Brian you will ask the questions Brian you can select the questions from the very beginning I hope that you can see the screen so Sineka will help us with the answers Brian ප්‍රශ්නේ පටන් ගන්න පළවෙනි එක how are you right okay Sineka මේ Sineka අපි Brian ට chance එක දෙමු පොඩ්ඩක් හරි Brian ට chance එක දෙමු Brian දිගටම කියයි අපිට පොඩ්ඩක් voices ඇහෙනවා ඔයාගේ background එකේ හරි right Brian so start with the first one Brian what is the first one how are you ඔබට කෙසේද හරිම සරලයි very formal හැමදාම ඕක තමයි කියන්නේ Brian second one how is your life කියන්නේ ඔයාගේ ජීවිතේ කොහොමද ඒ කියන්නේ මේ how is your life ඔයාගේ අර කලින් එකට වඩා පොඩ්ඩක් වැඩිපුර විස්තරයක් ගන්න තමයි ඕක අහන්නේ how is your life ඔයාගේ ජීවිතේ කොහොමද නේ ඒ වගේ ඔයාට දෙන්න පුළුවන් right ඊට පස්සේ තුන්වෙනි එක what's up anything new මොකද වෙන්නේ දැන් ඒව සාමාන්‍යයෙන් කොල්ලෝ අතර boys ලා අතර යන්නේ ඔය line එක තමයි අඩෝ කොල්ලා මොකද වෙන්නේ WhatsApp anything new මුකුත් අලුත් මුකුත් නැහැ ඉතින් කොල්ලන්ට මුකුත් නැහැ කියන්නේ දැක්ක WhatsApp මචං මොකද වෙන්නේ ඒව සාමාන්‍යයෙන් clicks අතර යන්නේ girls නම් කොහොම කියන්නේ නැහැ හරිම අඩුයි කියනවා boys ලා අතර ඕක මාර ජනප්‍රියයි ඔය app එක ආවෙත් WhatsApp කියලා ඔය වචනේ සාමාන්‍යයෙන් මිනිස්සුන්ට ටක් ගාලා ඉක්මනට පණිවිඩය යවනනේ බොහොම කෙටියෙන් සරලව අපිට ගෙලින්ම දෙන්න පුළුවන් WhatsApp කියන එකත් එක්ක ඉල්ලුවා WhatsApp මොකද වෙන්නේ anything new අලුතෙන් මුකුත් නැද්ද අන්නේ අදහස් තමයි ඒකේ තියෙන්නේ right අලුතෙන් මුකුත් නැද්ද කියන අදහස ඒකේ තියෙනවා right okay next one Brian how life is treating you ඔයාට ජීවිතය සලකන්නේ මොන වගේ treating you කියලා කියන්නේ සලකනවා ඉතින් ජීවිතයෙන් ඔයාට සැලකුම් ලැබෙන්නේ මොන වගේද ඒ කියන්නේ දෛවය වගේ අදහසක් තියෙන දෛවය ඔයාට හොඳට සලකනවද නරකට සලකනවද how is life treating you මේ ජීවිතේ ඉන්න අය ඔබට සලකන්නේ කෙසේද නෝකත් අහන්න පුළුවන් හැමදාම how are you අහන්න එපා ලැජ්ජාය පණ යනවා ඊළඟට තව මොකක්ද how about your life ඔබේ ජීවිතය ගැන ඔබේ ජීවිතය පිළිබඳව මොනවද කියන්න පුළුවන් how about your life කියන්නේ ඔබේ ජීවිතය ගැන මොනවද කියන්න පුළුවන් right ඊළඟට how is life ඉතින් කොහමද how is life කියලා කියන්නේ how is life ඉතින් කොහමද how are you තමයි how is life කොහොමද ඉතින් ජීවිතේ මොකද වෙන්නේ how is life ඒ හොඳටම ඇති ඊළඟට what is going on your life ඔබේ ජීවිතේ මේ දවස්වල මොනවද වෙන්නේ going on
සිදු වෙමින් පවතින්නේ මේ දවස්වල සිදු වෙමින් පවතින්නේ මොනවාද ඔබේ ජීවිතේ? What is going on in your life? What is going on in your life? අපේ ජීවිතේදී මොකද වෙන්නේ මේ දවස්වල නේ? මොකද කරන්නේ? අන්න එහෙම අහන්න පුළුවන්. right ඊළඟට So tell me about your life. so tell me about your life. ඉතින් මට කියන්නකෝ අනේ ඔයාගේ ජීවිතය ගැන. දැන් සාමාන්‍යයෙන් එක බෝයි කෙනෙක්ට ගර්ල් කෙනෙක්ට කියන්න පුළුවන්. ලස්සන ෆ්‍රේස් එකක්. so tell me about your life. ඉතින් කියන්නකෝ අනේ ඉතින් ඔයාට මොකද වෙන්නේ? හරි polite ඒක. WhatsApp වගේ නෙමෙයි ඒක. මාර polite. හරිම ආචාරශීලී. so tell me about your life. ඉතින් ඔයාගේ ජීවිතය ගැන මට පොඩ්ඩක් කියන්න. ඉතින් මොකද වෙන්නේ? අන්න ඒ වගේ සිංහලෙන් අපි එහෙම කියන්නේ. අඩෝ මොකද වෙන්නේ boys? එහෙම කියනවා නම් WhatsApp. අම්මට brother මොකද වෙන්නේ bro? එහෙම යනවනම් WhatsApp. ඒ වෙන line එකක් එතන තියෙන. වෙන mood එකක්, වෙන tone එකක්. girl කෙනෙක්ට මේ ගෙදරට ආපු අමුත් එක්ක WhatsApp කියලා අහන්නේ නැහැ මේ මිනිස්සුයගේ. so tell me about your life. ඉතින් ඔබේ ජීවිතය ගැන අපිට යමක් කියන්න ඕන. interview එකකදී ඔය වගේ යන්න පුළුවන්. දැන් ඕකට දෙන උත්තර. ඒකට අපි වෙන කෙනෙක්ව දාමු කවුරු හරි කාටද දෙන්න. මෙයාට දෙමු කවුද අපේ මේ පබෝදර එහෙනවත් දන්නේ. sir ඇයි sir your life කියලා නැතිව you life දාලා තියෙන්නේ? අනේ sorry අනේ කොහොමද you life දාලා තියෙන්නේ? how is life ද මොකක්ද පස්වෙනි එකේ 5යි 8යි 5 6 7 so tell me about අනේ you life නෙමෙයි your life අනේ sorry අම්බෝ spelling mistake sorry you life කියලා කියන්නේ නැහැ your life පහෙත් එහෙම දෙනවා 2යි 2යි 3යි 4යි 5යි how about you life නෙමෙයි your life අනේ thank you කවුද දිනුෂිකා ලොකු උදව්වක් කරේ මම දැක්කේ නැහැ පබෝදා දෙන්න උත්තර පබෝදා පළවෙනි එක මොකද පළවෙනි උත්තරේ I am fine, thank you. සාමාන්‍යයෙන් ඕක ඕන ළමෙක් දන්නවා I am fine thank you මට හොඳයි ස්තුතියි එහෙම නෙමෙයි ඔබට හිතන ඇත්ත හැංගීම කරන්න සමහර වෙලාවට ඔබ සතුටෙන් නෙමෙයි ඉන්නේ sometimes you are not happy the person is asking from you hello paboda what's up I am fine thank you ඒ කියන්න එක නැති කමට නෙමෙයි කියන්නේ ඇත්ත ඒක ළමයි ඔබ දුකෙන් ඉන්නේ ඔබට මල පැනලා ඉන්නේ ඔබට එපා වෙලා ඉන්නේ උදුම කරුම ජීවිතයක් ඔබ ගත කරන්නේ අන්න ඒ වගේ ඒවා අපි කොහොමද කියන්නේ ඇත්ත කතාව බොරුවට ෂේප් වෙන්න I am fine thank you කියන්න එපා ඇත්ත කතාව දෙවෙනි එක Never been better than this. මීට වඩා නම් ඉතින් හොඳ වෙන්න දෙයක් නෑ බං බලන්න මීට වඩා ඉතින් මොනවා හොඳ වෙන්නද බං what's life never been better than this මේ තමයි ඉතින් හොඳටම යනවා ඉතින් වෙන දෙයක් නෑනේ බං never been better than this මීට වඩා නම් හොඳින් ජීවත් වෙච්ච දවසක් මතකම නෑ ඒ කියන්නේ ඔබ මේ ගත කරන්නේ ඔබේ ජීවිතයේ සුපිරිම කාලේ හරිද never been better than this ඒක හරිම ළමයි sarcastic ඒ කියන්නේ මේ අර ඔළුව වටෙන් ගිහිල්ලා ටොක් අයිනවා වගේ ඒ කියන්නේ මේ ඔබට මාර කරදර ඔබට මාර ප්‍රශ්න හැබැයි ඔබ කියන්නේ නිකන් අඩෝ මේ වගේ කාලයක් තරම් නෑ බං සුපිරි බං never been better than this ඔබ දන්නවා මේ වගේ කාලයක් නම් මම මේ වගේ ජීවත් වෙලාම නෑ මාර ආතල් එකේ ඉන්නේ never been better than this never been better than this අර මේ වගේ නම් වෙලා නෑ මචං සුපිරිම කාලයක් දැන් ගත කරන්නේ මගේ ජීවිතේ ඇත්තට මේක සුපිරි නෑ ළමයි ඇත්තට මේක සුපිරි නෑ ඔබට හතර වටෙන් ප්‍රශ්න ගම් වතුර දාලා කොරෝනා හැදිලා ඔබට ප්‍රශ්න ළමයි නමුත් ඔබ කියන්නේ මොකද්ද never been better than this අඩෝ මීට වඩා නම් හොඳක් නෑ බං ඉතින් සුපිරි බං never been better than this ඒක කියද්දි අපිට තේරෙනවා ඔබට ගොඩක් ප්‍රශ්න තියෙන බව never been better than this සුපිරියටම ජීවත් වෙනවා ඉතින් ආයි කියන්න දෙයක් නෑ මීට වඩා හොඳක් නම් නෑ never been better than this ඊට පස්සේ Nothing special. අපෝ වරදක් නෑ nothing special විශේෂයක් නෑ වරදක් නෑ කියලා ගත්තත් හරි විශේෂයක් නෑ nothing special ඒ මොකද වෙන්නේ ඉතින් ලයිෆ් එකේ nothing special වරදක් නෑ I am fine thank you කියන්න එපා පච හැමදාම ඒ සින්දුව ගහන්න එපා මේ nothing special අපෝ වරදක් නෑ අනේ විශේෂයක් නෑ ඊළඟට Life goes on. ජීවිතේ ඔය ගෙවිලා යනවානේ life goes on ජීවිතේ ගෙවිලා යනවා අය හොඳක් කියන්නත් බෑ නරකක් කියන්නත් බෑ life goes on ජීවිතේ ගලාගෙන යනවා ඊළඟට Nothing much important. ඕ වැදගත් දෙයක් නම් නෑ අනේ වැදගත් දෙයක් නම් නෑ life එකේ nothing much important නෑ ඔයාට කියන්න තරම් වැදගත් දෙයක් නෑ nothing much important right nothing much important මෙතනට අපි තව එකක් දාමු මේ ජීවිතය හරිම ඒකාකාරී පොඩ්ඩක් ඉන්න life is monotonous life is monotonous ඒකාකාරී ඒක අපි අන්තිමට කියමු right next one nothing much important වලට පස්සේ I am alive and kicking. මම නම් සුපිරියටම ජීවත් වෙනවා live and kicking මාර ජවයකින් මා ජීවත් වෙන්නේ මචං I'm alive and kicking මේක සාමාන්‍යයෙන් ඔය වයසක අංකල්ලා
මේ ඒ වගේ අය හොඳට හොඳ ශරීර සෞඛ්‍යයක් තියෙන ජිම් එකට ගිහිල්ලා එහෙම ෆිට් එකේ ඉන්න අංකල්ලා ඉන්නේ. ඒගොල්ලෝ තමයි මේවා කියන්නේ. I'm alive and kicking පුතා. මම නියමයට ඉන්නවා පුතා ලයිෆ් එක සුපිරියට ගත කරනවා. හොඳ හොඳට ශක්තිමත්ව ජීවිතය විඳිනවා. I am alive and kicking. හොඳ සුපිරියට සෞඛ්‍යමත්ව ඉන්නවා. I am alive and kicking පුතා. සුපිරියට ජීවිතය විඳිනවා සෞඛ්‍යමත්ව ඉන්නවා. alive and kicking. kicking කියලා කියන්නේ පයින් ගහනවා. එන කාට පයින් ගහනවා කියන එක මේකේ තේරුම. I am alive and kicking කියලා කියන්නේ පුතා මම හොඳ ජව සම්පන්න සුපිරි ජීවිතයක් ගත කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම එහෙම තමයි. ඇත්තටම එයා එහෙමයි හොඳට කාලා බීලා ජිම් එකට ගිහිල්ලා අවුට්සයිඩ් එකට ගිහිල්ලා පොඩි ෆන්ක්ෂන් ගිහිල්ලා පාටි දාලා එහෙම ඉන්නේ. live and kicking. ඊළඟ එක ලස්සනයි. මොකද්ද වචනේ? survived. මැරෙන්නේ නැතුව බේරලා ඉන්නවා බං. හරිද? how are you? survived. බේරුණා බං තාම මැරුන්නේ නැහැ. අපි කතාවට කියනවා ඕවා සිංහල වල කතාවට කියනවා මගෙන් හොඳ නරක ආනද මැරුන්නේ නැහැ. ඉන්නවා තාම බඩ පිටින් ඉන්නවා. මැරුන්නේ survived. හරිද? survived. තාම මලේ නැහැ. ඔබ අපිට උඹලා අපි මැරෙන්න බලන් ඉන්නේ මැරුන්නේ නැහැ තාම. how are you? survived. ඉන්නවා බඩ පිටින් ඉන්නවා survived. මැරලා නැහැ. වෙන්න ඒ කියන්නේ all the problems occurred. හැම ප්‍රශ්නයක්ම දැන් සිද්ධ වෙලා තියෙන්නේ. වෙන්න තියෙන හැමදේම වෙලා. ඔයා කියනවා survived. බේරුණා බා. තාම ජීවත් වෙනවා බා. still alive කියලාත් කියනවා. survived එක වෙනුවට කියනවා still alive. තාම පණ පිටින් බා. තාම මැරුන්නේ නැහැ. උඹලා බලන් ඉන්න අපි මැරන ඒ වගේ ලයින් එකක් තියෙනවා. උඹලා බලන් ඉන්න අපි මැරනකන් still alive. තාම ඉන්නවා බා. හරිද? survived. මැරුන්නේ නැහැ බා. බේරිලා ඉන්නවා. survived. එච්චරයි වෙන මොකුත් නැහැ. හැබැයි ඕක කියද්දි ළමයි ඉතින් අර මිනිස්සයාට රිදෙනවා. ඒ හින්දා හරියට කියනවා. මේ මිනිස්සයා මනුස්සකමටත් දන්නේ නැහැ නේ අහන්නේ. මනුස්සකමට ඇහුවොත් එහෙම අපි survived. how are you කියලා මනුස්සකට survived. කියවා මේ මනුස්සයයි කතා කරන්නේ. ඒ වගේ දෙබස් හරියට කියන්න ඕනේ. ගැළපෙන කෙනාට. ඊළඟට I am screwed up. අන්න එක හොඳ වචනයක් screw කියලා කියන්නේ I am screwed up. හරිද? screwed up. I am screwed up කියලා කියන්නේ මම සම්පූර්ණවට කෙලවෙලා තියෙන්නේ බං. screwed up කියන එක තේරුම කෙලවෙලා ඉන්නේ. අහන්න එපා කෙලවෙලා ඉන්නේ. screwed up. I am screwed up. hello how are you? don't ask man. අහන්න එපා බං. I am screwed up. මට කෙලවෙලා බං තියෙන්නේ. I am screwed up. හරි? A level කරන ළමයි සාමාන්‍යයෙන් කියනවා ඔක exam ලබනවා. I am screwed up sir. sir මට කෙලවෙලා sir ඉන්නේ. කෙලවෙලා කියනට ඉංග්‍රීසියෙන් කියන්නේ screwed up. I am screwed up. බඩෝ මට කෙලවෙලා යකෝ තියෙන්නේ. ගන්න දෙයක් නෑ. ඔබ ප්‍රශ්නේ පතුලේ සැඟවිලා ඉන්නේ. screwed up. ඔබට කෙලවෙලා. ඊළඟට බලන්න. දුව තව මොකක්ද I තියෙන්නේ? am totally frustrated. frustrated මෙන්න තියෙන වචනේ බලන්න frustrated කියලා කියන්නේ හෙම්බත් වෙලා බං ඉන්නේ අන් සම්පූර්ණයෙන් ජීවිතේ හෙම්බත් වෙලා මචං ඉන්නේ හෙම්බත් වෙලා තියෙන්නේ fed up කියලා කියනවා fed up එපා වෙලා හෙම්බත් වෙලා fed up I'm totally fed up with life I'm totally frustrated මචං from one hand corona from the other hand floods from එක පැත්තකින් මචං corona on the other hand floods අනිත් පැත්තෙන් මචං ගම් වතුර screwed up man මට කෙලවෙලා ඉන්නේ බා බාහනවා මේ how are you කියලා I'm screwed up I'm frustrated මේ ඔක්කොම negative ඔක්කොම තියෙන negative මම ඒකයි ඔබට කිව්වේ බොරුවට මිනිස්සුන්ට I am fine thank you කියන්න එපා ඔබට වචන තියෙනවා ඉංග්‍රීසි වල ඔබ දන්නේ නැති උනාට බලන්න ඊළඟට What to tell, can't complain. what to tell මොනවා කියන්නද how are you what to tell බං can't complain ඔය ඉතින් උඹලට කියලා වැඩකුත් නැහැ නේ බං ෆැමිලි කරලා වැඩක් නැහැ නේ බං what to tell මොනවා කියන්න දේවල් දහසකුත් තියෙනවා ඌට කිව්වයි කියලා වැඩක් වෙන්නේ නැහැ නේ ප්‍රශ්නේ විසඳෙන්නේ ඒක තමයි අදහස what to tell can't complain වැඩක් නැහැ බවවා කියලා මොනවා කියන්නද ඉතින් ලයිෆ් එක ගැන වැඩක් නැහැ කියලා what to tell can't complain ඔබට කිව්වයි කියලා වැඩක් නැහැ නේ ෆැමිලි කරා කියලා වැඩක් වෙන්නේ නැහැ උත්තර හම්බෙන්නේ නැහැ නේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ so he says what to tell can't complain ඔය වැඩක් නැහැ බං කියලා can't complain මම වචන පාවිච්චි කරන විදිය සිංහලෙන් ඕවා ලියා ගන්නවා මාර වටිනවා ස්පෝකන් තමුසලට ඕවා 5000ක් 6000ක් දීලා පන්ති වල ඉගෙන ගන්න වෙන්නේ ඊළඟට Life is monotonous. very good life is monotonous හරියට හරි වචනේ ඔයාගේ life is monotonous ජීවිතේ හරිම ඒකාකාරී බං especially when it comes to corona season මේ corona season එකේ මේක තමයි තියෙන්නේ life is monotonous ජීවිතේ මාර ඒකාකාරී බං කිසිම වැදගත්කමක් නැහැ right Brian are you there Brian can you hear me Brian innawad Brian is missing right අපි දෙමු සුරන්ට සුරන් are you there can you hear me සුරන් සුරන්ට අපි ඇහෙනවද නැද්ද right okay then we will go with
අපි යමු සාකච්ඡාවට ළමයි. අහිංසා can you hear me පුතා? අහිංසාවයි දේවින්දිවයි අල්ලගමු. අහිංසා right දේවින්දි. sir. right දේවින්දි ඔයා අපිට ප්‍රශ්නේ අහන්න මේ අහිංසා උත්තරේ දෙයි. right දේවින්දි පටන් ගන්න ටක් ගා. How are you? right අහිංසා උත්තර දෙන්න. Nothing much important. okay very good. කැමති උත්තරයක් දෙන්න දේවින්දි අහගෙන යන්න. How is your life? very good දේවින්දි. Sir, මමද දැන්? ඔව් එයා කැමති උත්තරයක් දෙන්න. ඔයාට උත්තර ටික මේ පැත්තේ තියෙනවනේ. ඔයා දීගෙන යන්න. I'm fine, thank you. okay right. What's up, anything? කැමති උත්තරයක් දෙන්න. Never been better than this. very good බලන්න ලස්සනට ගැලපෙන විදිය right next one. How life is treating? Life goes on. right okay How about your life? right I'm screwed up මට කියලා වෙලා බං ඉන්නේ I'm screwed up right. How is life? Life is monotonous. life is monotonous ඒකාකාරී. හරි ඊළඟට What is going on in your life? Nothing special. වෙනසක් නැහැ අමුතු දෙයක් නැහැ. So tell me about your life. I'm alive and kicking. I'm alive and kicking. උතරම ජීවත් වෙනවා කිසි කරදරයක් නැහැ කාලා බීලා දෙයියනේ කියලා. very good. හරියට හරි ඊට පස්සේ දෙමු අපි දිනුෂිකා ගියාද පැන? දිනුෂිකා ඉන්නවද? ඉන්නවා. right දිනුෂිකා උත්තර දෙයි. ශලින අහන්න ශලින. ශනිල ප්‍රශ්න ටික අහන්න දිනුෂිකා උත්තර දීගෙන එයි. ශලින අහන්න. ශලින අහන්න. How are you? very good boy. I am fine, thank you. right How is your life? very good Never been better than very good. What's up? Anything new? special. right How life is treating you? very good Life is How about your life? nothing much important. very good How is life? I am alive. very good What's going on in your life? I am screwed up. I'm screwed up. yes very good So tell me about your life. What to tell can't complain. වැඩක් නැහැ ඕක කතා කරලා තේරුමක් නැහැ can't complain කියලා වැඩක් නැහැ. thank you so much දිනුෂිකා. ඊට පස්සේ අපිට උදව් කරයි නවීන් නවීන් පැනලා ඉද්දන්නේ නැහැ දැන්. කිව්ව ගමන් offline යනවා ඉතින්. ඔව්. ඔය ඉන්නේ එලකිරි කොල්ලා. very good boy. right ඊළඟට අපි දෙමු නවීන් එක්ක සාකච්ඡාව දෙමු. දිනුෂිකා කිව්වනේ අපේ මේ ශලින කිව්වා රාහිදා can you hear us? Yes, sir. right okay නවීන් දෙන්න ඇදගෙන වැටෙන්න. ඔයා අහන්න ප්‍රශ්න ටික රාහිදා උත්තර දෙයි. How are you? very good Nothing special. very good How is your life? I am alive and kicking. superior ඉන්නෝ. What's up? Anything new? Life is monotonous. very good How life is treating you? very good Never been better than this. How about your life? I am totally frustrated okay right How is life? I am fine, thank you. What is going on in your life? very good Nothing much important. So tell me about your life. What to tell can't complain. නවීන් හොඳයිනේ අප්පා. නවීන් very good boy ෂා. හොඳටම කිව්වා very good that's the spirit. දැන් බය නැතුව ඕක කියන්න ඕන ළමයි තේරෙනවද? ස්පෝකන් කරද්දි මගදී හිර වෙනවා. කියා ගන්න බැරි වෙනවා. ඒවා ළමයි අපි අතහැරලා කියන්න ඕන. next day එකේ අපි සාකච්ඡා කරනවා ළමයි අපි කොහොමද කෙනෙක්ට wish කරන්නේ. wish කරන්න කියලා කියන්නේ happy birthday එහෙම නෙමෙයි. birthday එකකදී wish කරන්නේ කොහොමද? ඒ වගේම මලගේකදී අපි කොහොමද යාට ඒ සම්බන්ධයෙන් අවස්ථාවේ සංවේගය ප්‍රකාශ කරන්නේ? ඒ වගේම ලොකු ළමයෙක් වුණාම මල්වර වුණ අවස්ථාවක අපි මොන වගේ දෙබසක්ද කියන්නේ? ඊට පස්සේ වෙඩින් එකකදී මොන වගේද කියන්නේ? ඒවා අපි next week එකේ discuss කරමු. හැම class එකේම පැය භාගයක් spoken වලට යනවා. ඒ හින්දා දැන් මේ ඔය ගෙදර අයට පොඩ්ඩක් කියන්න සද්ද බද්ද පොඩ්ඩ අඩු කරන්න කියලා ඒ time එකට 5:00 සිට
5:45 5:50 වෙනකන් ලයින් එක යනවා. 5:20 විතර පටන් ගන්න මම. ඒ පැය භාගේ අනිවාර්යෙන් ස්පෝකන් වලට යනවා. ඒ හින්දා ගොබ්බ වැඩ කරන්න එපා. මයික් නෑ අපිට ඇහෙන්නේ නෑ. දැන් අද නම් එහෙම ගොබ්බ වැඩ කරේ නෑ. ඒව කරන්න පුරුදු වෙන්න එපා. මයික් එකක් නෑ කියලා කියන්න එපා. ඉතින් අර පාවිච්චි කරන්න පුළුවන් එක පොඩි ගාණක් එන්නේ. ඒක යූස් කරලා මේ පේන දෙබස කියන්න විතරයි තියෙන්නේ. හරිද? ඒ හින්දා ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන ළමයි. ඉංග්‍රීසි කතා කරන්න තු කොච්චර පොත් අපි පිරෙව්වට වැඩක් නෑ. ඉංග්‍රීසි වචනයක් කතා කරගන්න බැර නම් ලැජ්ජ වෙනවා ළමයි. එච්චරයි. අපිටත් මටත් ලැජ්ජයි මම ඉගෙනුවා කියන එක. ඒ හින්දා කතා කරන්න ඕන. මේක ඒ ලෙවල් වලට කතා කරන එක අහන්න නැති එක වෙනම කතාවක්. ඒ වුණාට ප්‍රැක්ටිස් කරන්න ඕන. වචන පහක් කරක් හරි කලින් වෙඩින් ඇන්ඩ් ෆියුනරල් කරාද නෑ නෑ නෑ. ඒ ඊට පස්සේ ඒ දෙබස්නේ. මේකේම නෙමෙයි විශ් කරන ඒවා. ඔක්කොම වෙඩින් එක විශ් කරන ඒවා, ෆියුනරල් එක විශ් කරන ඒවා. ඊට පස්සේ මේ ඒ විශ් කරන ලයින් එක ඔක්කොම යන්නේ. හරිද? අපි අර දෙබස් දෙක කතා කරේ සිද්ධ වෙන දේවල්. එහෙම නෙමෙයි. වෙඩින් එකක කියන්නේ මොනවද? කපල් එකට. මැරුණාම මලගෙදර මැරුණ එකාගේ නෑදෑයට කියන්නේ මොකක්ද? හරිද? ඒ වගේ මොකක් හරි උත්සවයකට ගියාම කියන්නේ මොකක්ද? කියන දෙබස විතරක් දැනගත්තා නම් ඇති. ඒක දැන් දැනගන්න ඕනේ. මේ දෙබස කියන්නේ මේ වගේ අවස්ථාවක්. එහෙම. next week එකේ මම ඒක ඩිස්කස් කරනවා අනිවාර්යෙන් ක්ලාස් එන්න. ක්ලාස් එකට දිගටම සහභාගී වෙන්න. ඒක තමයි දැනුවත් කරන්න තියෙන්නේ. ඩේටා ප්‍රමාණයක් දාගන්න ලියන එක වගේම ළමයි ප්‍රැක්ටිස් එක මම ස්පෝකන් එක දිගටම යනවා. ඒක නම් නවතින්නේ නෑ. මම ඒක අනිවාර්යෙන්ම කරනවා. මට පොඩ්ඩක් මතක් කරන්න කරගෙන යද්දි එකපාරට අමතක වුණොත් සර් ස්පෝකන් කරේ නෑ කියලා ටක් ගාලා මම මේකට shift වෙනවා. එහෙනම් පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි. අපි next week එකේ හම්බෙමු. හැමෝටම සෞඛ්‍යමත්ව ඉන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you so much. Have a nice day. We will meet next week. Thank you so much.